අයිබෝන් සුබ සන්ධ්‍යයක් වේවා දයාබර ආචාර්යවරුනි සිසු දරුදරියනි ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ පවත්වනු ලබන දේශනමාලාවේ අද පවත්වන්නේ අපේ 15 වෙනි වැඩසටහන. ඒ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මහීෂ් මොහොමඩ් මැතිතුමාට අපි ඔබතුමා මුලින්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන්. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් හිතවතුනි අද ඇත්තටම මේ මාතෘකාව අපි තෝරාගත්තේ අපේ විෂය ඔබ දන්නවා ජනසන්නිවේදනයේ විෂයේ සමාජ විද්‍යා විෂය කියන්නේ අපි උපවිෂයක් විදිහට තමයි බොහෝ වෙලාවට ජනසන්නිවේදනයේදී සමාජ විද්‍යාව හඳුනාගනු ලබන්නේ. නමුත් සන්නිවේදනයේ ප්‍රබලම කාර්යයක් තමයි සන්නිවේදන බලපෑම, ජනමාධ්‍ය බලපෑම. ජනමාධ්‍ය බලපෑම අර්ථ දක්වා ගන්නකොට අපි ජීවත් වෙන සමාජයේ ජන සංස්කෘතිය අපි මෙතෙක් එය ජන සංනිවේදනයේ තුල සමාජ විද්‍යාත්මක බලපෑමක් විදිහට අධ්‍යයනය කරනට වඩා අපි බොහෝ වෙලාවට මේවා ග්‍රහණය කරගෙන ලබන්නේ පළල් අර්ථකථනයකින් නැත්නම් ඒවා අර්ථ දක්වා ගැනීමෙන් නැත්නම් අපේ විෂය හැටියට ගන්නවා නම් ජනමාධ්‍ය අප නැත්නම් සංනිවේදනයේදී අපි මූලික වශයෙන් හඳුනා ගන්න සාක්ෂරතාවේ ජනමාධ්‍ය සාක්ෂරතාවේ කියන අර්ථයකින් නොවේ. බොහෝ වෙලාවට අපි ජනමාධ්‍ය විෂය තුල මාධ්‍ය සංනිවේදනයේ විෂය අර්ථ දක්වා ගන්නේ මාධ්‍ය සාක්ෂරතාවයේ තුල සංනිවේදකයා සහ ග්‍රාහකයා අතර සිදුවෙනා වූ මේ ක්‍රියාවලියේ බොහෝ වෙලාවට අපි අර්ථකථනය කරගන්නේ මාධ්‍ය සාක්ෂරතාව කියන අර්ථයෙන්. නමුත් ඊට වඩා පුළුල් ගැඹුරු සංකීර්ණ මේ විෂයක් තමයි ජනමාධ්‍ය සමාජ විද්‍යාව කියලා කියන්නේ. එය ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කරන විශේෂයෙන්ම පාසල් මාධ්‍ය සමාජ භාරව කටයුතු කරන ගුරුවරුන්ට සංවේදනය අධ්‍යයනය කරපු අයට මේ විෂයේ ගැඹුර සහ සංකීර්ණත්වයත් එක්ක විෂය තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා ජනමාධ්‍ය මවන සංස්කෘතිය. ඒ කියන්නේ අර මාෂල් මැක්ලුහන් කිව්වා වගේ මාධ්‍යමේ සංදේශය වන්නේ ඒ පුළුල් අර්ථයක්. ඒ ගැඹුරින් අර්ථ දක්වා ගත යුතුයි. ඒ නිසා දැනුවත් භාවයෙන් ඉන්න අප ජනමාධ්‍යයේ ඇති සමාජ බලපෑම සමාජ විද්‍යාත්මක ඇසින් මනෝවිද්‍යාත්මක භාවයෙන් සංනිවේදකයා සහ ග්‍රාහකයා අතර සිදුවන මේ අන්තර් ක්‍රියාවලිය එහෙම නැත්නම් අර ලැස්වේලියානු ආකෘතිය කියලා අපි කතා කරපු දෙය ගැඹුරින් අර්ථ දක්වා ගත යුතුයි. ඒ නිසා තමයි මේ වගේ සංකීර්ණ විෂයක් එක්ක අපි මහා ආචාර්ය මහීෂ් මොහොමඩ් මැතිතුමාට ආරාධනා කරේ සංනිවේදනයේ සහ විශේෂයෙන්ම සමාජ විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය සමාජ විද්‍යාව හා විශේෂයෙන්ම අපි අර්ථ දක්වා ගන්නා මේ විශේෂ තුළ අර සංකීර්ණතාවයත් එක්ක ටිකක් විචාරශීලීව ගැඹුරින් කතා කරන්න ඕන හින්දා මම ගෞරවයෙන් ආරාධනා කරනවා මහීෂ් මොහොමඩ් මැතිතුමාට එතුමා පිළිබඳ කෙටි හැඳින්වා දීමක් කිරීමට මම අවසර පතනවා. ඇතැම්ම මහීෂ් මොහොමඩ් මැතිතුමා කියන්නේ මගේ ගුරුවරයා විශේෂයෙන්ම මේ සමාජ විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ එතුමා දීර්ඝ කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහටත් ඒ වගේම එතුමා ශාස්ත්‍රපති උපාධියේ පාඨමාලා සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරයා විදිහට දීර්ඝ කාලයක් කටයුතු කරා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපතිවරයා විදිහට එතුමා බොහොම සමාජ සත්කාරයක් වගේම ජනමාධ්‍යයන් සමග ඒ වගේම ආයතන සමග විවිධ අන්තර් සම්බන්ධතා පවත්වමින් එතුමාගේ දැනුම සමාජගත කරන විද්වතෙක් විදිහට තමයි එතුමා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා එතුමාගේ මේ දැනුම මම හිතනවා මේ අපේ විශේෂ ශ්‍රේෂ්ඨයට ඉතාම වැදගත් කියලා. ඒ නිසා මම එතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමාගේ දේශනය ආරම්භ කරන ලෙස. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම හිතන්නේ මාව හොඳට ශ්‍රවණය නැතිනේ ඇහෙනවනේ. ඇහෙනවද හර්ෂ මහත්තයා? ඔව් සර්. එහෙනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ විශේෂයෙන් මම ස්තුතිවන්ත විය යුතුයි මේ හර්ෂ අබේකෝන් මහත්මයාට මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. මොකද හේතුව මම ඔහු හඳුනාගත්තේ අපේ පශ්චාත් උපාධි පාඨමාලාවක ශිෂ්‍යයෙක් හැටියට නාට ඔහු ඊට වඩා මොහු පුරා ගිය සම්බන්ධතාවයක් අපිත් එක්ක තබා ගත්තා. විශේෂයෙන් අපි විශ්වවිද්‍යාලය තුල සහ කලා කටයුතු සම්බන්ධයෙන් සහ වෙනත් වැඩසටහන් සම්බන්ධයෙන් කරපු වැඩසටහන් වලදී ඔහු අපිට විශේෂ දායකත්වයක් ලබා දුන්නා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔහුගේ අනාගත වැඩසටහන් සහ වෙනත් දේවල් සාර්ථක වෙන්න ඕන. විශේෂයෙන්ම මම කැමතියි මේ අවස්ථාවේ කියන්න. මොකද අපේ රටේ තොටේ දැනට පවතින තත්ත්වය බොහොම අවදානම්කාරී දෙයක්. ඒ වගේම ගැටලු සීනවා. මම ස්තුතිවන්ත වෙනවා මේකට සම්බන්ධ වෙන අයට මේ ප්‍රශ්න ගැටලු මාධ්‍යයේ මේකට සම්බන්ධ වෙනවා.
මම හිතන්නේ මට මේ ෂෙයා කරන්න පුළුවන් ඇති නේද මගේ වීඩියෝ එක. තියෙනවා මේ පුළුවන් සර්. පුළුවන් රයිට් බොහොම ස්තුතියි. මම එහෙනම් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම කෙටියෙන් වැඩි වෙලාවක් නෑ අපිට මේ හර්ෂ මහත්තයා කියපු විදිහට කොහොමද මේ මාධ්‍ය සහ සමාජය අතර තියෙන සම්බන්ධතාවය. ඒක කොහොමද අපි සමාජ විද්‍යාවෙන් ලෙහාගන්නේ. මොකද මේ මාධ්‍ය සහ සමාජ විද්‍යාව අතර බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මාධ්‍ය මොකද්ද හොයන්නේ? අපි බැලුවොත් එහෙම ෂේක්ස්පියර් කියලා තියෙන වරක ඒ කියන්නේ සංගීතයේ ආහාරයේ බවට පත් වෙන්නේ ප්‍රේමය කියලා. ඒ වගේම තමයි මාධ්‍ය ආහාරය බවට පත් වෙන්නේ සමාජය. නමුත් මාධ්‍ය කොයි විදිහටද සමාජය තමන්ගේ පරිභෝජනයට ගන්නෙ කොහොමද ඒක දිරව ගන්නෙ කොහොමද ඒක හොඳ විදිහට යන්නේ කොහොමද ඒක නරක විදිහට යන්නේ කියන එක අපි තෝරා බේරා ගත යුතුයි. මොකද අද අපිට අපි ජීවත් වෙන සමාජය සම්පූර්ණයෙන්ම මාධ්‍ය විසින් ආක්‍රමණය කරලා ඉවරයි. ඒ ආක්‍රමණය හොඳ එකක්ද නරක එකක්ද කියන එකට වඩා මම ඒ පිළිබඳව යම් විශ්ලේෂණයක් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේක ශ්‍රවණය කරන මේ උගත් විද්වත් මහත්තුරුන්ට තමයි ඒ තීරණය ගන්න වෙන්නේ. මේ අපිත් එක්ක ජීවත් වෙන මේ මාධ්‍ය හොඳ සේවකයෙක්ද නරක ස්වාමියෙක්ද කියලා. අර ඉංග්‍රීසියෙන් කියනවා good servant as well as bad master කියලා. ඇත්තටම ඒක නිකන් ගින්දර වගේ. වෙලාවකට අපිට ඕනත් වෙනවා, වෙලාවකට අපිව නිකන් පුච්චා දානවා. සමහර අය කියනවා ත්‍රස්තවාදයට වඩා මාධ්‍යවාදයේ භයානකයි කියලා කියනවා. මොකද හේතුව අපේ ජීවිතේ හැම අස්සක් මුල්ලක් නැර හැම තැනටම මාධ්‍ය යනවා. දැන් උදාහරණයකට බැලුවොත් එහෙම මේ සාකච්ඡාව පටන් ගන්නකොට මම කැමති මේ දේ පටන් ගන්න මෙන්න මේ විදිහට අපි බැලුවොත් එහෙම අපිට අවබෝධයක් තියෙනවා මේ පැහැදිලිවම මං හිතන්නේ විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම අපිට පුළුවන් එතකොට දැන් අපි බැලුවොත් එහෙම දැන් වර්තමානයේ අපි ජීවත් වෙන ලෝකය විශේෂයෙන්ම මේ COVID-19ත් එක්ක මුළු ලෝකෙම එක කඳවුරකින් පාලනය කරන්න ගත්තා. අපි එතනින් පටන් ගමු මේ සාකච්ඡාව. අපි දන්නවා මේ අපි මේකට පාවිච්චි කරනවා ඉංග්‍රීසියෙන් වචනයක් පැන්ඩමික් කියලා. පැන්ඩමික් මාධ්‍ය කරන කට්ටිය දහලත් ඇති දන්නවත් ඇති මීට කලින් සාකච්ඡා වෙලත් ඇති. ඒ පැන්ඩමික් කියන වචනයත් එක්ක තව වචනයක් තියෙනවා එපිඩමික් කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට පැන්ඩමික් සහ එපිඩමික් අතර පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ එපිඩමික් කියලා කියන්නේ වසංගතය, පැන්ඩමික් කියන්නේ ඊට එහා ගිය ගෝලීය වශයෙන් හැමතැනම ඇති වෙන වසංගතය. නමුත් අද අපි ප්‍රවෘත්ති අහලා බැලුවොත්, පත්තරයක් බැලුවොත්, සමාජ මාධ්‍ය බැලුවොත්, ලෝකේ කොතන බැලුවත් සම්පූර්ණයෙන්ම මේ වසංගතය සම්බන්ධයෙන් තමයි අපිට තොරතුරු ලබා දෙන්නේ. ඒකකින් පේනවා අපි කවදාවත් අහපු නැති විදිහට මුළු ලෝකෙම එකවර පාලනය කරන්න ලැබිලා තියෙනවා හැමෝටම එක විදිහකට. ඒ කියන්නේ හැම පාලකයන්ටම ලංකාවෙත් හරි බටහිර රටවල් වලත් හරි ලෝකයේ හැම තැනකම සමස්ත මානව සමාජයේම එක විදිහකට එක තාලයකට එක රටාවකට එක පර්යායක් මගින් පාලනය කරනවා. ඒ තමයි මේ විශේෂයෙන් ගත්තොත් මේ වසංගත තත්ත්වය. සමහර මාක්ස්වාදීන් කියා සිටිනවා දැන් පැන්ඩමික් කියපුවාම දැන් එපිඩමික් කියන්නේ සමාජයේ ඉන්න කීප දෙනෙක් අතර බෝ වෙන රෝගයට තමයි එපිඩමික් කියලා කියන්නේ. සමාජයේ 100ක් ඉන්නවා නම් 10ක් 15කට ඒ ලෙඩේ බෝ වීගෙන යනවා නම් අපි ඒකට කියන්නේ එපිඩමික් කියලා. නමුත් පැන්ඩමික් කියන එකේ නිර්වචනය වුන් කියන්නේ ඇත්තටම 100ටම ලෙඩේ බෝ වෙන්න ඕන. 100ටම ලෙඩේ බෝ වෙලා මුළු 100ම එකෙන් අකර්මණ්‍ය වුණොත් තමයි ඒක පැන්ඩමික් එකක් බවට පත් වෙන්නේ. එතකොට මාක්ස්වාදීන් කියනවා විශේෂයෙන්ම ස්කයිප් කියන දැන් ඔහු පොතක් ලිව්වා The World Reset කියලා. මෑතකදී මේ 2001 දී ඔහු කියනවා ක්ලවුස් ස්කයිප් කියන එයාගේ පොතේ ඔහු මාක්ස්වාදී ඔහු කියනවා මේ පැන්ඩමික් කියන වචනේ ගත්තාම දැන් අත්‍තරම ලෝකේ 100%ක්ම හැමෝටම මේ ලෙඩේ බෝ වෙලා නැහනේ. තාම 110කට 25කට කියමු ඒත් 75ක් ඉන්නවා ලෙඩේ වැළඳිච්ච නැති කෝටි 800ක් ඉන්නවනේ. අපි කියමු කෝටි 100කට මේ ලෙඩේ තාම බෝ වෙලා නැහැ. හැබැයි කෝටි 800ටම බෝ වෙච්ච විදිහට තමයි මේ සමාජය පාලනය කරන්නේ. ඒක තමයි ඕන්ගේ තියෙන තර්කය. ඒ කියන්නේ මේ මාධ්‍ය මොකද කරන්නේ මුළු ලෝකයේම එක තැනකට අරන් පාලනය කරනවා. ඒ කියන්නේ මුළු ලෝකයේම පාලනය කරනවා. මේකට වුන් වචනයක් පාවිච්චි කරනවා ඉන්ෆොඩමික් කියලා. ඉන්ෆොඩමික්. මම හිතන්නේ හර්ෂ මහත්තයාම අහලා ඇති ඉන්ෆොඩමික්. ඩමික් කියන්නේ දැන් ඒ කියන්නේ මේක මාධ්‍ය වසංගතයක් වගේ. ඒ කියන්නේ අද ලංකාවේ නිවුස් අහුවත් පිටරට නිවුස් අහුවත් මොන දේ බැලුවත් මුළු මිනිස්සුන්ගේ සමස්ත අවධානයම මේ කොරෝනාවට නතු කරගෙන තියෙනවා. හැබැයි ඒකේ
අපිට බැලු බැලමට පේනවා අපි අවදානමක අනතුරක ප්‍රශ්නයක ඉන්නවා කියලා. නමුත් ඒකට එහා ගිය නූතන මානව සමාජයේ එක පාලන තන්ත්‍රයකට ගේන්න මේ වසංගතය වුන් යොදා ගන්නවා කියන තර්කය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ මාධ්‍යයට පුළුවන් ඕනම සමාජයක් ඕන විදියට හසුරවන්න. ඒක ඔවුන්ගේ හොඳ චේතනාවක් වෙන්නත් පුළුවන් නරක චේතනාවක් වෙන්නත් පුළුවන්. අපි අහලා තියෙනවා මීට කලිනුත් උත්සාහයෙන් දරුවා. කුරුළු ඉබෝලා වෛරසය. එහෙම නැත්නම් අපි දැක්කා එක වෙලාවකදී ඩයනා එංගලන්තේ කුමරිය මිය ගියහම මුළු ලෝකයේම ඇගේ අවමගුල් උත්සවය බලනවා. හරි. සමහර වෙලාවට ටයිටනික් චිත්‍රපටිය මුළු ලෝකයේම බලනවා. එහෙම නැත්නම් ක්‍රිකට් මැච් එකක් ඔලිම්පික් එකක් එහෙම නැත්නම් දවල මන්දිරයේ ඇති වෙන ගැටුමක් ඒ කියන්නේ ලෝක මාධ්‍යයටත් ඕන මුළු ලෝක සමාජයෙන් පාලනය කරන්න. ඉතින් මේ කියන කොරෝනා වසංගතය තුල මොනතරම් වෙන ප්‍රශ්න යට ගිහිල්ලා තියෙනවද? මොනතරම් සමාජ යථාර්ථයන් නැති වෙලා තියෙනවද? ඒ කියන්නේ සමස්ත වශයෙන් සියලුම දේවල් මේ මාධ්‍ය හරහා පාලනය කරනවා. ඒක තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍ය කියන්නේ සමස්ත සමාජයේම තමුන්ට ඕන විදිහට පාලනය කරන් යන තැනක්. ඒ පාලනය හොඳද නරකද කියන එක ඔබ තමයි තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ මම එනවා මේ සමාජ විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් එහෙම සමාජ විද්‍යාවේ කියන දෙයක් තමයි අපි ලෝකේ ජීවත් වෙනකොට අපිට ජීවත් වීමට අවශ්‍ය කරන සත්‍යයන් සහ යථාර්ථයන් අපිට සමාජය විසින් හදා දෙනවා. දැන් මේ සම්බන්ධයෙන් පීටර් බර්ජර් කියන චින්තකයෙක් ඔහු අදහසක් ඉදිරිපත් කරනවා. ඔහු කියනවා යථාර්ථයන් කියන ඒවා සමාජීය වශයෙන් තමයි හදන්නේ. ඒ කියන්නේ සමාජයට පුළුවන් යථාර්ථයක් හදන්න. ඒක හරිද වැරද්ද කියන එකට වඩා අයාලා හදනවා ඒක. දැන් අපිට පුළුවන් පහුගිය දවස්වල අපි දැක්කා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ තමයි අපේ කතිකාව තිබුණේ. එහෙම නැත්නම් ඊට කලින් සිංහරාජය පිළිබඳ. ඊට පස්සේ දිව්‍ය සම්බන්ධයෙන්, කළු කොටිය සම්බන්ධයෙන්. පහුගිය දවස්වල අර ගැහණු ළමයා සම්බන්ධයෙන්, හිෂාලිනී සම්බන්ධයෙන්. මේ දවස්වල ලාෆ් ගෑස් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීමට අවශ්‍ය කරන සමාජ කතිකාව හදන්නේ මාධ්‍යයෙන්. දැන් එතකොට ප්‍රශ්නය තමයි ඔහු පීටර් බර්ජර් කියනවා මේ කතිකාව හදනකොට ආයතන හෝ පුද්ගලයන් තුන්ගොල්ලක් ඉන්නවා. එකක් තමයි විද්‍යාඥයින්ට පුළුවන් සමාජ යථාර්ථයන් හදන්න. විද්‍යාඥයින් හදනවා. දෙවෙනි කණ්ඩායම තමයි දේශපාලකයන්. තුන්වෙනි කණ්ඩායම තමයි මාධ්‍ය. දැන් විද්‍යාඥයොත් මොකද කරන්නේ? ඔවුන්ට පුළුවන් ලෝකේ දැන් මේ වසංගත පිළිබඳව, ලෙඩ රෝග පිළිබඳව, තාක්ෂණය පිළිබඳව අලුත් කරුණු හදනවා. ඒ වගේම දේශපාලඥයන්ට පුළුවන් අපේ සමාජය තුළ අලුත් යථාර්ථයන් හදන්න. අපේ සමාජය ආරක්ෂිතයිද? ත්‍රස්තවාදයේ තියෙනවද? එහෙම නැත්නම් ජන වර්ග අතර ගැටලුම් තියෙනවද? ඒ කොයි ජන වර්ගද හොඳ, කවුද හොඳ නැත්තේ? මේ සියලු දේවල් පාලකයන් විසින් හදනවා. පාලකයන් වෙලාවකට පොල් තෙල් හොඳයිද නරකයිද රයිට්? එහෙම නැත්නම් මේ ජන කොටසත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? ඔවුන් වෙලාවකට එක එක කතිකාවන් ගේනවා. එතකොට ඒ නිසා අපිට ජීවත් වීමට අවශ්‍ය කරන යථාර්ථයන් හදන මේ කණ්ඩායම් තුනෙන් විශේෂයෙන්ම විද්‍යාව, දේශපාලනය සහ මාධ්‍ය. මේ මාධ්‍ය තමයි ප්‍රබල වෙන්නේ. මං හිතන්නේ දැන් අපි අරන් බැලුවොත් එහෙම අපි පහුගිය කාලේ අපි දැකලා තියෙනවා ලංකාවේ අපි සාමාන්‍යයෙන් උසස් පෙළ කරන කාලේ මම උසස් පෙළ කරේ 92 පමණ. මම ඒ කාලේ අහලා තිබුණේ නැහැ ආදරවන්තයන්ගේ දිනයක් අහලා තිබුණේ නැහැ. සුපර්ස්ටාර් කියලා එකක් අහලා තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට සමාජය තුළ ආදරවන්තයන්ගේ දිනය සාමාන්‍ය දවසක් බවට පත් වෙලා තියෙනවා. මව්වරුන්ගේ දිනය කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඊට මදිවට පියවරුන්ගේ දිනය දැන් සමරනවා. දැන් ඉස්සරහට යනකොට දරුවන්ගේ දිනය කියලා එකක් එයි. ඒ කියන්නේ මාධ්‍යයට ඕනේ නම් ඕනම යථාර්ථයක් හදන්න පුළුවන්. මාධ්‍ය තමුන්ගේ යථාර්ථය තමුන්ට ඕන විදිහට හදලා ඒක සමාජයට පවරනවා. සමාජයට තියෙන එක ලබා ගන්න. නමුත් මේක බරපතල කාරණාවක්. මොකද විශේෂයෙන් අපි දන්නවා ඊළඟ බරපතල ප්‍රශ්නය තමයි දැන් මේ යථාර්ථයන් සමාජයේ තියෙන යථාර්ථයන් හදනවා වෙනුවට සමහර වෙලාවට මාධ්‍ය මොකද කරන්නේ? අලුත් යථාර්ථයක් හදනවා. දැන් අලුත් යථාර්ථයක් හදනවා. දැන් අපි උදාහරණයකට බැලුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා පෞල් ජීවිතයක් තුළ දෙමව්පියෝන් දරුවන්ව බලනවා. දරුවෝ වැඩි ලොකු වුණාම දෙමව්පියන් වැඩි වයසටපත් වුණාම ඔවුන් රැක බලා ගන්නවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි නංගම් කියනවා නෙමෙයි
යම් ආකාරයකට රූපවාහිනී සංස්ථාව අපි ඉස්සර දැක්කා දූ දරුවෝ සෙනෙහවන්තයෝ නෑදෑයෝ එහෙම එහෙම ටෙල් නාට්ටි ගියා. ඒ ටෙල් නාට්ටි යනකොට අපිට පේනවා ටෙල් නාට්ටි ඇතුලේ යනවා පොඩි වෙන කතිකාවක්. ටෙල් නාට්ටිය ඇතුලේ පෙන්වන්නේ සම්පූර්ණයෙන් මොකද ටෙල් නාට්ටියේ අනුග්‍රහය දක්වන්නේ රක්ෂණ සමාගම. ටෙල් නාට්ටියේ අනුග්‍රහය දක්වන්නේ රක්ෂණ සමාගම. රක්ෂණ සමාගම කියන විදිහට තමයි නාට්ටිය හදන්නේ. එතකොට අපි දැක්කා සමහර නළු නිලියන් ඒකට කැමති නැති නළු නිලියන් එකකින් ඉවත් වෙනවා. මොකද අන්තිමට ටෙල් නාට්ටියේ නමින් එනවා රක්ෂණ ව්‍යාපෘතිය. ඒතර ඒකෙන් පේන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ සංවේදී පෞල් ජීවිතය හෝ මිනිස්සු කැමති නාට්‍යයක් අරගෙන ඒ නාට්‍ය හරහා මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් හදලා දෙනවා. දැන් අපි බලලා තියෙනවානේ ලාහිරු දවසක් කන්දේ ගෙදර. හරි. එහෙම නැත්නම් දිමුතු මුතු ඔය ටෙල් නාට්‍ය අපි බලලා තිනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල බොහොම දැවැන්ත කාර්යභාරයක් රූපවාහිනිය ඉටු කරනවා. නමුත් පස්සේ ආපු මාධ්‍යවල තිබිච්ච දැන් ඉස්සර අපි ඒ කාලේ බලනකොට නාට්‍යයේ විනාඩි 30ම බලනවා. බොහොම කලාතුරකින් තමයි ඇඩ් එකක් දාන්නේ. දැන් බලන්න ඔයාලා. විනාඩි 20 ටෙල් නාට්‍ය තුල කොච්චර වෙලාවක්ද නාට්‍ය පෙන්වන්නේ. ඒ කියන්නේ වෙළඳ දැන්වීම් පෙන්වන්න උනාට නාට්‍ය පෙන්වනවා. ඉස්සර එහෙම නෙමෙයිනේ. ඉස්සර දැන් අපි බැලුවොත් එහෙම ජයන්ත චන්ද්‍රසිරියන්ගේ විදහාමිනේ ටෙල් නාට්‍ය මුලින් පෙන්නනකොට එතුමා මට කිව්ව දවසක් එක වෙළඳ දැන්වීමක්වත් දැම්මේ නෑලු. දිමුතු මුතු නාට්‍ය පෙන්නකොට නම් ජිනසේන සමාගමේ පොඩි වතුර මෝටරයක් පෙන්වුවා. නමුත් පස්සේ එනකොට මං හිතන්නේ සමහර අධ්‍යක්ෂකවරු සමහර තිර රචකයන් පවා වෙනස් වෙනවා. මොකද කරන්නේ සමාජ යථාර්ථය ප්‍රතිනිෂ්පාදනය කරනවා. සමාජ යථාර්ථය ප්‍රතිනිෂ්පාදනය කරලා මොකද කරන්නේ? නාට්‍ය තුල කියනවා පෞල් ජීවිතය තුළ අරුබුද ගැටලු දෙමව්පියන්ට ඒවා විසඳ ගන්න බෑ. සෙනෙහස බිඳ වැටෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දීර්ඝකාලීන වෙළඳ දැන්වීමක් හැටියට තමයි නාට්‍ය ගේන්නේ. ගෙනල්ලා ඔවුන්ගේ රක්ෂණ ප්‍රතිපත්තියක් ඔවුන් විකුණනවා. එතකොට මේක කොයිතරම්නම් අනර්ථකාරීද? සමාජයේ තියෙන යථාර්ථයක් පොඩ්ඩක් එහා මෙහා කරලා පෙන්වන එක යම් තරමකට දරාගෙන ඉන්න පුළුවන්. නමුත් සමාජයේ නැති යථාර්ථයක් අලුතෙන් හදනවා. සමාජයේ කිසිම නැති දෙයක් අලුතෙන් හදනවා. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා මේ ටියඩෝ ආඩෝනෝ කියලා ඔය ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ චින්තකයෙක් තමයි ඔය අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අපිට අද පුළුවන් අද බලන්නකො ලංකාවේ දැන් අපි හිතුවොත් එහෙම ලංකාවේ 1988 මං හිතන්නේ මේ 93 සමයන් ජෝතිපාල මහත්මයා මිය යනවා. මිනේ ගියාම ඔහුගේ දැන් ජූලි මං හිතන්නේ 7 වෙනිදා මං හිතන්නේ හර්ෂ මහත්තයා කොයි අවුරුද්දද දැන් ඔහු මිය යන්නේ 93ද 88 නේ. එතකොට මිය ගියාම ඔහුගේ අවසන් කටයුතු සඳහා බොරැල්ල කනත්තර එනවා විශාල සෙනඟක්. ඒ කාලේ කිසිම මාධ්‍යයක් නැහැ. ඒ කියන්නේ පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යයක් නැහැ. දාස් ගණන් සෙනඟ ඇවිල්ලා තාප්පේ කඩාගෙන ගිහිල්ලා. එතකොට ඔහුගේ අවසන් කටයුතු වලින් පස්සේ මම හිතන්නේ ඒක නිවේදනය කරන්න ප්‍රේමකීර්ති දල්ලිස්. ඊට පස්සේ ලිපියක් ලියනවා සරත් අමුඩුගම ආචාර්ය. ඔහු කියනවා ශ්‍රී ලංකාවේ හර්ෂ මහත්තයා මම හිතන්නේ 80 ඔව්. එතකොට සරත් අමුඩුගම මහත්තයා ලිපියක් ලියනවා ශ්‍රී ලංකාවේ පහන් ටැඹ. ඒ කියන්නේ සුපර්ස්ටාර්. පළවෙනි සුපර්ස්ටාර් ඔහු තමයි. ඔහු තමයි ජනප්‍රියම තරුව. නමුත් දැන් බලන්නකො අද කරන දේ අපි සංස්කෘතික බලකනුව කියලා ලියන්න සර්. තව එකක් තියෙනවා. ඔව් සංස්කෘතික බලකනුව. ඔව් සංස්කෘතික බලකනුව. මම හිතන්නේ හෙඩිම ඉතා දරුණු කියන්නේ බරපතලම හෙඩිමක් අහු දැම්මේ. අපේ රටේ තිබ්බ සංස්කෘතික බලකනුවක් බිඳ වැටීම කියලා. බිඳ වැටේ කියලා. ඔව් එතකොට ඒ ලිපිය මම කියෙව්වා. ඇත්තටම සරත් අම්මුණුගමයන් දේශපාලන හිටියට කලාවට බොහොම සම්බන්ධයි. එතකොට දැන් මේකෙන් පේනවා නමුත් අද බලන්න ජෝතිපාල වගේ ජෝතිපාලගේ ඩුප්ලිකේට් එකක් හදනවා මාධ්‍ය. දැන් මාධ්‍යයට එන භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් ඔහුව ලස්සනට කරලා ඔහුගේ ඇඳුම මේව කරලා ඒ කියන්නේ යථාර්ථයට වඩා වෙනත් දෙයක් තමයි මාධ්‍ය තුල පෙන්වන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් ජර්ගන් හබමාස් කියන චින්තකයා ජර්මන් ජාතික ඔහු කියනවා මේ යථාර්ථය විකෘති කරනවා. මේ කියන්නේ මියුටිලේට් කරනවා, ඩිස්ටෝටඩ්. මාධ්‍යයෙන් කරන්නේ යථාර්ථය විකෘති කරනවා. සමහර වෙලාවට නැති දේත් උලුප්පල්ල පෙන්නනවා, තියෙන දේත් අඩු කරනවා. යම් කිසි පාලකයෙක්ගේ ප්‍රතිරූපේ නගා සිටවන්නත් පුළුවන්, කඩාවට්ටන්නත් පුළුවන් මාධ්‍යයට. පොඩි වෙලාවකින් පුළුවන්. ඒ කියන්නේ
සමහර වෙලාවට ඒ කියන්නේ මිනිස්සුන්ගේ සැබෑ ජීවිතය තුළ තියෙන යථාර්ථය නෙමෙයි මාධ්‍යයෙන් පෙන්වන්නේ. මම මේ මාධ්‍ය පිළිබඳ නරක දෙයක්ම කියනවා නෙමෙයි. මොකද සමාජ විද්‍යාවේ එහෙම විවේචනයක් තියෙනවා. දැන් සමහර වෙලාවට මාධ්‍යයට පුළුවන් හොඳ දේ කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි දන්නවා මේ ලංකාවේ කාලයක් තිස්සේ තිබුණා ලාදුරු රෝගය. ලාදුරු රෝගයේ දරුණුවටම තිබුණා මිනිස්සු එකට සෑහෙන්න බයෙන් ජීවත් වුණේ. බයෙන් ජීවත් වුණාම කවුරුත් ප්‍රතිකාර ගන්න ලන්නෙත් නැහැ. එතකොට අපි දන්න තරමින් මහාචාර්ය නිමල් සේනානායකයන් බොහොම ගැමි පරිසරයක හැදිලා වැඩලා හේනගම මධ්‍ය මහාවිද්‍යාලය ඉගෙනගෙන ඊට පස්සේ පේරාදෙණියේ ස්නායු විශේෂඥවරයෙක් ඔහු මොකද කරේ ඔහු ওই රෝගියට ප්‍රතිකාර කරපු හින්දා ඔහු නාට්‍යයක් හදනවා මම හිතන්නේ ඔබතුමාලා දන්නවද දන්නේ කවුරුත් ඒ නාට්‍ය නම අහලා තියවලා ඇල්ලඟ වලව්ව කියලා. ඒ නාට්‍ය පුරා පෙන්වන්නේ මේ කුතුහලයක් පෙන්වනවා. අන්තිමට කොහොම හරි පත්‍රාජ මහත්තයා දන්නේ සර්. ඔව්. පත්‍රාජ. ඔව්. එතකොට ඒ නාට්‍ය අන්තිමට කොහොම හරි නාට්‍ය නිසා මිනිස්සුන්ගේ බිය නැති වෙනවා. සමාජයේ යම්කිසි පිබිදීමක් ඇති වෙනවා. දැන් ඒ වගේ තමයි සූර්යාර්ණ චිත්‍රපටිය වෙන්න පුළුවන්. හෝගානා පොකුණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූප වාහිනියේ ගිය තව වැඩසටහන් තියෙනවා. පෞද්ගලික මාධ්‍යවලත් තියෙනවා. හැම පාන්දියේම හොඳ ඒවා තියෙනවා. නමුත් අපිට හොඳ ඒවාට වඩා අපි කතා කරන්නේ සමහර සමාජයට දෙන නරක පණිවිඩය. ඒ නිසා අපි හිතනවා මාධ්‍යයක් යථාර්ථය ඒ විදිහටම සමාජයට පෙන්눔 කරනවා නම් ඒක හොඳයි. නමුත් මාධ්‍ය මොකද කරන්නේ අලුත් යථාර්ථයක් හදනවා නම් සමාජයේ කොහෙත්ම නැති යථාර්ථයක් හදලා සමාජයට නැවත සපේනවා නම් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ සමාජයට නැති දෙයක්, සමාජයට අවශ්‍ය නැති දෙයක්. මොකද ඒ කියන්නේ සමාජය කියන්නේ මාධ්‍යයේ පැවැත්ම සඳහා අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ කියන්නේ තමුන් සමාජය විනාශ කරලා මාධ්‍යයට පවතින්න බෑනේ. ඒ නිසා තමයි අපි හිතනවා අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම දැන් මාධ්‍ය තුළ අන්තර්ගත මොනවද? මේ මාධ්‍ය මොනවද තියෙන්නේ? විශේෂයෙන් අපි බැලුවොත් එහෙම දැන් මාධ්‍යයක තියෙන්න ඕන එකක් තමයි මාධ්‍ය ආයතන. ඊටසේ මාධ්‍ය තුළ තිබෙන අන්තර්ගතය සහ මාධ්‍යයට සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයා. දැන් මාධ්‍ය කියන එක බොහොම පුළුල් මාධ්‍යයක්. ඒක මම කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ගැන අවබෝධයක් තියෙනවා. දැන් මාධ්‍ය ආයතන කොහොමද බිහි වෙන්නේ? සමාජ විද්‍යාව තුළ මේ ප්‍රශ්නයක් අහනවා. කොහොමද මේවා බිහි වෙන්නේ? මේවා සඳහා ප්‍රාග්ධනය කොහෙන්ද ලැබෙන්නේ? මේවා පවත්වාගෙන යන්නේ කොහොමද? මේ වගේ න්‍යාය පත්‍රයේ මොනවද? රයිට්? එතකොට මාධ්‍යයක ප්‍රවෘත්තියක තියෙන අන්තර්ගතය මොකද්ද? එහෙම නැත්නම් ඒ බලන ප්‍රේක්ෂකයා කවුද? දැන් අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් සමාජ විද්‍යාවේ කියන දෙයක් තමයි අද ලෝකේ බොහෝ දුරට යම්කිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නට නම් යම්කිසි කර්මාන්තයක් පවත්වාගෙන යන්නට නම් ඔවුන්ට මාධ්‍යයක් අවශ්‍යයි කියලා. මොකද ශ්‍රී ලංකාවේ බැලුවත් අපිට පේනවා ලෝකයේ බැලුවත් අපිට පේනවා බොහෝ මාධ්‍ය ආයතන යම්කිසි කර්මාන්තයකට එක්ක තමයි ඒක නිරත වෙන්නේ. දැන් ඉතාලිය වගේ රටක ගත්තාම මං හිතන්නේ බර්නස්කෝනි ඒ වගේම BBC එක ගත්තත් CNN එක ගත්තත් අල් ජසීරා එක ගත්තත් ඒ හැම එකටම ව්‍යාපාර න්‍යාය පත්‍රයක් තියෙනවා. එතකොට ඔවුන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න නම් ඔවුන්ට මාධ්‍යයක් අවශ්‍යයි. දැන් ලංකාවේ අපි අරන් බලන්නකො. බොහෝ පෞද්ගලික මාධ්‍ය ආයතන ගත්තාම එයාලාගේ මාධ්‍ය ආයතනයයි ව්‍යාපාරය එකට යන්නේ. ඊට පස්සේ එයාලාම වෙනම පර්යේෂණයක් කරනවා. එයාලා තමයි කරන්නේ පරිශ්‍රණය කරලා කියනවා එයාලම කියනවා එයාලා තමයි නම්බර් 1 කියලා. එයාලගේ තමයි හොඳම ප්‍රවෘත්ති කියනවා. රයිට්? ඊට පස්සේ එයාලම ඇගීමකට ලක් කරනවා. ඊට පස්සේ එයාලාම වැඩසටහන් හදනවා. එයාලාම සමාජය තුළට එක එක පුද්ගලයෝ පුහුණු කරලා මුදවා හරිනවා. දැන් අපිට පේනවා එතකොට මාධ්‍ය කොයිතරම්නම් සදාචාර පැත්තෙන් පිරිහිලාද? දැන් සමහර වෙලාවට මාධ්‍ය ආයතන ඒවා ප්‍රාග්ධන සූක්ෂම එහෙම නැත්නම් ලාභ උපයන හින්දා තමයි අපි දැකලා තියෙනවා. දැන් මාධ්‍ය වැඩසටහනක් ශ්‍රවණය කරනවා නම් එකට තෑගි දෙනවා. ප්‍රශ්න අහුවා නම් තෑගි දෙනවා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාව ඒ කියන්නේ යම් කිසි ආකාරයකට බලහත්කාරයෙන් තියන්නේ. ප්‍රේක්ෂකයෝ කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. ප්‍රේක්ෂකයින්ට තෑගි දෙනවා. ඒ කියන්නේ තව විදිහකට කියනවා නම් මාධ්‍ය විඥානවාදී කාර්යභාරයකින් බැහැර වෙලා යම් භෞතිකවාදී ප්‍රවේශයකට යනවා මාධ්‍ය. භෞතිකවාදී ප්‍රවේශයකට කියන්නේ මිනිස්සුන්ගේ මනස
ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ගේ අදහස් පරිවර්තනය කරනවා වෙනුවට ඔවුන්ට යම් කිසි ඒ කියන්නේ ඒ ගමට ගිහිල්ලා වැඩසටහනක් කරනවා වාහනයක ගිහිල්ලා සංගීත සංදර්ශනයක් පවත්වනවා අවුරුදු උත්සවයක් තියෙනවා නැත්නම් වෙසක් කලාප පවත්වනවා බලන්න වෙසක් කලාප එතකොට එහෙම නැත්නම් ධාතු වඩම්මනවා මේ ඇයි එහෙම කරන්නේ මේ ජනප්‍රියත්වයට සමහර වෙලාවට බලන්න ආපදාවක් ආපුවාම මාධ්‍යවලට තියෙන කරදරේ ගම් වතුර දාපුවාම මාධ්‍ය මොකද කරන්නේ ඊට පස්සේ එයාලගේ බෝඩ් එකක් දාන බඩු ටිකක් බෙදනවා. ඉතින් මිනිස්සු තමයි බඩු දෙන්නේ. හැබැයි එයාලගේ බෝඩ් එකකට තමයි දෙන්නේ. ඒතර මේකෙන් පේනවා අනිවාර්යයෙන්ම මේ මාධ්‍ය කියන එක යම් ආකාරයකට යම් භෞතිකවාදී ප්‍රවේශයක් අරගෙන එය කර්මාන්තයක් හැටියට තමයි යන්නේ. එතකොට ප්‍රේක්ෂකයොත් බෙදිලා ඉන්නේ. අපි දන්න තරමින්. ප්‍රේක්ෂකයොත් බෙදිලා. ඒ කියන්නේ ඊළඟට දැන් ලංකාවේ බැලුවොත් එහෙම ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මාධ්‍ය හැම වෙලේම මේක කියනවා the dynamics of social process links them to the question about the conflict identity institutions මාධ්‍යයට තියෙන හොඳම ආයෝජනය තමයි ප්‍රශ්න ගැටුම් තමයි ඕනේ යාලට දැන් අපි බැලුවොත් එහෙම සමහර කාලවල අපි දැකලා තියෙනවා ඒ කියන්නේ හොඳ දේවල් නෙමේ ප්‍රවෘත්ති එක කියන්නේ නරක දේවල් තමයි කියන්නේ සාධනීය දේවල් කියන්නේ අයියේ එයාලා කැමති සමාජයට ඒ වගේ දේවල් දෙන්න ඒ කියන්නේ සමහර වෙලාවට ඒක ප්‍රවෘත්තිමය වශයෙන් කිසිදු වටිනාකමක් නැහැ. ඒවා තොරතුරු වශයෙන් කිසි වටිනාකමක් නැහැ. දැන් අපි බැලුවොත් එහෙම දැන් බලන්න අපි දන්නවා මේ පහුගිය කාලේ මේ යාපනයේ විද්‍යාව කියලා දැරියක් දූෂණය කරලා මරා දැම්මා. ඒකට නොදෙවෙනි වෙන ආකාරයෙන් කොටදෙනියාවේ ෂේයා. දැන් හිෂාලිනි. දැන් ඕක ඉවරයි මං හිතන්නේ. දැන් ඊළඟ සාකච්ඡාව පටන් ගන්නවා. ඒ කියන්නේ සමාජයට එක එක කතිකාවන් ගෙනල්ලා ඔවුන්ට ඊළඟ ප්‍රවෘත්තිය ලැබෙනකන් ඔවුන් එක තියන් ඉන්නවා. ඔවුන්ට ඊළඟ ප්‍රවෘත්තිය දැන් ටික කාලයක අපි දැක්කා නැව ඊට පස්සේ අර නිලියගේ ඇඳුම් ප්‍රශ්නේ ඊට පස්සේ තෙල් මිල. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි සමාජ විද්‍යාඥයෝ හැටියට සමාජයකට අවශ්‍ය කරන සමස්ත දැන් ක්‍රියාදාමය අපේ රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද? ඔවුන්ගේ ප්‍රශ්න මොනවද? ඔවුන් මොනවද කරන්නේ? ඔවුන්ට මොනවද තියෙන ගැටලු ඒවා පෙන්වන්නේ නැහැ. හැබැයි දුප්පත් මිනිස්සෙක් ගිහිල්ලා දරුවෙක් එක්ක කණ්ඩ නැතුව ඔයට පැන්නොත් අන්න ටක් ගාලා එක ප්‍රවෘත්තියක් කරනවා. ලංකාවේ අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ එක පෙමියෝලක් දියැලක ඉඳලා පයින්ක වීඩියෝ කරලා මාධ්‍යයට දාන රටක් නෙමෙයි. right? දලදා මාලිගාව ඉස්සරහා භික්ෂුන් වහන්සේ කෙනෙක් හිමිනමක් ගිනි තියා ගන්නකොට ඒක වීඩියෝ කරනවා ඔහු වළක්වන්නේ. එතකොට මාධ්‍යවේදියාත්ගෙත් ප්‍රශ්න තියෙනවා. මාධ්‍ය ආයතන වලටත් ඕනේ වගේ දේවල්. එතකොට අපි කියනවා දැන් මොකද හේතුව මිනිස්සුන්ට රස කර එහෙම නැත්නම් මිනිස්සුන්ට අර ප්‍රශ්න කියන ඒවා එන්ටර්ටේන් කරන්න බලනවා. ඒ කියන්නේ සමහර වෙලාවට නැති ප්‍රශ්න තියෙන ප්‍රශ්න බවට පරිවර්තනය කරනවා. ඒක තමයි බරපතලම தත්ත්වය මම හිතන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම විශ්වාස කරනවා ලංකාවේ මම බරපතල විදිහට මේක විශ්වාස කරනවා මම හිතනවා ලංකාවේ සාමාන්‍යයෙන් සිවිල් සමාජයේ මිනිස්සු ඒ තරම්ම ජාතිවාදී නැහැ. 80%ක් පමණ මිනිස්සු බොහොම හොඳින් ජීවත් වෙනවා. හැබැයි 10%ක් 15ක් ඉන්නවා ටිකක් ජාතිවාදී විදිහට හිතන පතන සංවේදී මිනිස්සු ටිකක් ඉන්නවා. ටිකක් අන්තවාදී පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒක ටිකයි ඉන්නේ. හැබැයි එතකොට ඒ ටික යම් කිසි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අර 80% අය ටිකක් අර පැත්තට බර වෙනවා. ආපහු සාමාන්‍ය දැන් මේ දවස්වල එහෙම එකක් නැහැ. දැන් සහරාන්ගේ ප්‍රශ්නෙන් පස්සේ ටිකක් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. මිනිස්සු ගොඩක් අය අතර නිකන් එත්නික් ටෙන්ෂන් එකක්. ජනවාර්ගික ආතතියක් ඇති වෙනවා. හැබැයි මෙහෙම ගහ ගන්න නැහැ මිනිස්සු. හැබැයි මේක නිර්මාණය කරන්නේ කවුද? මේක නිර්මාණය කරන්නේ මාධ්‍ය. මේක මාධ්‍යයට කෙලින්ම මම වගකීම දානවා ඒක. මොකද හේතුව එයාලා සමාජයේ තුල තියෙන හොඳ දේවල් පෙන්වන්නේ. දැන් අපි බැලුවොත් එහෙම සිංහල මුස්ලිම් දෙදෙනෙක් අතර තියෙන යහපත් සම්බන්ධතාවය බොහොම කලාතුරකින් තමයි මාධ්‍යයෙන් පෙන්වන්නේ. වතුර බෝතලයක චුට්ටක් හරි වතුර තියෙනවා නම් ඒ ටිකක් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ තුන් කාලක් නැහැ කියලා කියනවා. එතකොට ලංකාවේ ඕන තරම් එහෙම තියෙනවා ද්‍රවිඩ සිංහල සම්බන්ධතාවය. ඊට පස්සේ අපි කියන්නේ මුස්ලිම් සිංහල සම්බන්ධතාවය හොඳ දේවල් පෙන්වන්නේ සාධනීය දේවල් පෙන්වන්නේ නරක දේවල් වෙලාවට. ඒවා තමයි හයිලයිට් කරන්නේ. සමහර වෙලාවට
මොන හරි විදිහට හොරෙන් හරි පෙන්වන්න හදනවා. ඇඳුමකින් හරි, ගේකින්, දොරකින් හරි. එතකොට කරන්නේ මොකද්ද? සිවිල් සමාජයේ දැන් අපි ඔයාලා අහලා ඇති ඔයාලා සමාජ මාධ්‍ය ගැන ඉගෙන ගන්න නිසා ඔයාලා දන්නවා ඇති වචන දෙකක් තියෙනවා ජන සමාජය සහ සිවිල් සමාජය කියලා. ජන සමාජය මාස් සොසයිටි කියලා අපි කියනවා. සිවිල් සොසයිටි කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්වභාවිකව පාරම්පරිකව තියෙන දෙයට තමයි අපි සිවිල් සමාජය කියන්නේ. අපි අපේ මුතුන් මිත්තන් ඉතිහාසය පරම්පරාව බුදුදහම බයිබලයේ ත්‍රිපිටකයේ කුරානයේ ඔය නැචරලි මිනිස්සු ගාව තියෙන කල්චර් එක. ඒකට කියනවා සිවිල් සමාජය, සිවිල් සංස්කෘතිය. ඒ සිවිල් සංස්කෘතිය තමයි රටක ප්‍රබල වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අදහස්. නමුත් අපේ රටේ මම හිතනවා සිවිල් සංස්කෘතියට වඩා ජන සංස්කෘතිය. ඒ කියන්නේ ජන කියලා කියන්නේ මාස් සොසයිටි, මාස් මීඩියා. මේ ජන සමාජය ප්‍රබල වෙලා තියෙනවා. මොකද වුන් තමයි සිවිල් සමාජයට යම් දේවල් දැන් හදලා පටවන්නේ. විශේෂයෙන්ම සිවිල් සමාජයේ හොඳින් ඉන්නවට උන් සමහරට කැමති නැහැ. ඒ කියන්නේ හැම වෙලේම පොඩි ගැටලුවක් හදන්න තමයි බලන්නේ. දැන් ත්‍රිවිල් සමාජයක් තියෙනවනේ අපේ රටේ. මේ ලක්ෂ 10ක් විතර ත්‍රිවිල් රීදුරන් ඉන්නවා. ඔවුන් අතර ඉන්නවා ගොඩක් හොඳ අය. ගොඩක් හොඳ අය ඉන්නවා. සමහරලාට විශ්වවිද්‍යාලේ ඉන්න ඉගෙනගත්තු බුද්ධිමත් අයටත් වඩා හොඳ අය ඉන්නවා. හරි. එතකොට නමුත් එයාලගේ හොඳ එහෙම පෙන්වනවා හරි අඩුයිනේ. හැබැයි ත්‍රිවිල් රීදුරේ ගිහිල්ලා වැරදි දෙයක් කරොත් එහෙම නරක දෙයක් කරොත් ඒක තමයි හයිලයිට් කරන්නේ. ඒක සාමාන්‍යීකරණය කරනවා. ඒ වගේ තමයි සමාජයේ තුල අනන්ත ප්‍රමාණ හොඳ සාධනීය දේවල් තියෙනවා. හැබැයි ඉඳලා හිටලා ඔය මොන හරි එකකින් පෙන්නනවා. ඒතර එයාලා බලන්නේ මේ නරක දේවල් හයිලයිට් කරලා ඒ කියන්නේ මම දන්නේ ඒක නිකන් විකෘති ආශාවක් තමයි තියෙන්නේ මාධ්‍ය ආයතන වලට. ඒක ඉතා වැරදි කියන එකයි මගේ මතය. මොකද හේතුව ඒ නිසා සමාජය තුළ අර්බුද නිර්මාණය කරනවා. මොකද අර්බුද නිර්මාණය කරලා ඒ අර්බුද නැවත විකුණනවා. දැන් උදාහරණ බැලුවොත් එහෙම සමහරවිට හරි දුක හිතෙනවා අපිට. දැන් තමුන්ගේ ප්‍රවෘත්තිය ප්‍රධාන පුවත් ප්‍රවෘත්ති යනකොට ඒ ප්‍රවෘත්තියේ මැද්දේ බ්‍රේකින් නිවුස් කියලා එකක් දානවා. මොකද්ද දන්නේ ඒකේ තියෙන වටිනාකම. ඒ කියන්නේ තමුන්ගේ ප්‍රවෘත්තියම හැල්ලුවට ලක් කරගන්නවා. ඒත් අපිට එකෙන් පේනවා මිනිස්සුන්ගේ අනන්‍යතා, මිනිස්සුන්ගේ ගැටුම්, මිනිස්සුන්ගේ ප්‍රශ්න, රයිට්? ඒ වගේ පොඩි දේවල් තමයි අදින්නේ. සමහරවිට ප්‍රාදේශීය සභාවක ගහ ගන්න ඒවා මිනිස්සු දෙන්නෙක් මොන හරි සම්බන්ධ අපි හැම වෙලේම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මාධ්‍ය සම්බන්ධව ඉගෙන ගන්න ඔයාලගෙනුත් අපි ඉල්ලා සිටිනවා. ප්‍රශ්න වලින් එලිපිට මතුවෙන දේවල් වලට වඩා ප්‍රශ්න වලට හේතු සාධක වෙන දේවල් හොයන්න. නේද? ලංකාවේ ගැහණියෙක් ගණිකාවක් වුණාම ඒ ගැහණියව ප්‍රසිද්ධිය ගෙනල්ලා මාධ්‍ය හංවඩු ගහන්න නැතුව. හරි. හංවඩු ගහන්න නැතුව ඇයි යා ගාංගාවක් වෙන්නේ? ගණිකාව වීම සඳහා අපේ සමාජයේ එයාට එහෙම බලපාන්නේ. අපි හිතමුකෝ මේ සමහරලාට මදුෂ් කියමුකෝ. මදුෂ්ව නිකන් ප්‍රසිද්ධියේ මාධ්‍ය තුල මරනවනේ. නමුත් මම හිතන්නේ එයා අපරාධකාරයක් නම් එයාට දඬුවම් දෙන්න ඕන. නමුත් ඔහු නිර්මාණය කරන්නේ මේ සමාජාර්ථික ක්‍රමයනේ. මේ සමාජාර්ථික දේශපාලන ක්‍රමයේ තුල තමයි ඔහු නිර්මාණය වෙන්නේ. ඒ වගේ ලංකාවේ සමහර වෙලාවට අපරාධකරුවන් වෙන්න පුළුවන්. ගණිකාවන් වෙන්න පුළුවන්. ඉපදෙනකොට කවුරුත්ම ගණිකාවක් වෙන්නේ නැහනේ. කවුරුත් ඉපදෙනකොට අපරාධකාරයෙක් වෙන්නේ නැහැ. මේ සමාජ ක්‍රියාදාමයේ තුල, මේ දේශපාලන ක්‍රියාදාමයේ තුල ඕන්න ඒ தത്വයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අපි බැලුවොත් එහෙම සමහර අයව මාධ්‍යයෙන් දැන් අර පහුගිය කාලේ අවුරුදු 15ක දරියක් ගණිකා වෘත්තියේ දෙවුවා කියන එක අපි දැක්කා. ඊට පස්සේ ඒක පස්සේ තමයි අර පැපරාසි මොඩල් එකට. පස්සෙන් ගිහිල්ලා හඹාන් ගිහිල්ලා ඔවුන් විනාශ කරන්න බලන. එතකොට ඊට පස්සේ යාව නිකන් සමූහ දූෂණයකට ලක් කරනවා. ඒක තමයි අපි බලන්න ඕනේ. එතකොට කොහොමද අපි එකක් තමයි මාධ්‍ය අධ්‍යයනය කරන අය මාධ්‍ය ආයතන වලට යම් කිසි බලපෑමක් කරන්න ඕන, සමාජයටත් යම් බලපෑමක් කරන්න අපි සමාජයත් දැනුවත් කරන්න ඕන කොහොමද අපි හරි මාධ්‍ය තෝරගන්නේ. ඒ කියන්නේ එතකොට තමයි මාධ්‍යත් හැදෙන්නේ. නිකම්ම අපි මාධ්‍ය වලට පමණක් දොස් කියලා හරියන්නේ නැහැ. සිවිල් සමාජයත් ශක්තිමත් කරන්න ඕන. දැන් උදාහරණයක් බැලුවොත් එහෙම සමහර මිනිස්සු තමුන්ගේ ගෙවල් ඉස්සරහා බෝඩ් එකක් ගහ ගන්නවා. අපි මෙන්න මේ රේඩියෝ එක තමයි අහන්නේ. සාමාන්‍යයෙන් අපිට දුක හිතෙනවානේ හොඳ ලස්සන ගීතයක් යද්දි ගීතයේ මැද්දේ මාධ්‍ය ආයතනයේ නම කියනවනම්. කොච්චර කනගාටු වෙන්න ඕනද අපි. ඒ ගීත රචකයයි, ඒ අධ්‍යක්ෂකවරයයි, ගායකයයි මොනතරම් දුක් වෙනවෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපි ගීතයක් මැද්දේ විනෝද චාරිකාවක් යනකොට ගීතයේ මැද්දේ අපි කතා කරන්නේ නැහැ. නමුත් මේ මාධ්‍ය ආචාර ධර්ම රකින්න ඕන ආයතනයක් විසින්ම
ගීතයේ මැද්දේ තමුන්ගේ ආයතනයේ නම කියනවා. ඉතින් අපිට පේනවා මේ මාධ්‍ය තමුන්ගේ තමුන්ගේ ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් සෑහෙන්න කටයුතු කරනවා. දැන් ඊළඟ කාරණේ තමයි මම ගන්නේ මේ ඇන්ටෝනියෝ ග්‍රාම්ෂි ඔයාලා අහලා ඇති ඉතාලි ජාතික දාර්ශනිකයෙක් සහ මිෂෙල් ෆෝකෝ ඔහු ප්‍රංශ ජාතික චින්තකයෙක්. උන් දෙදෙනාම මේ අදහස් දෙකක් ඉදිරිපත් කරනවා සමාජයට. එකක් තමයි මේ මම දන්න තරමින් ග්‍රාම්ෂි කියනවා මේ මතවාදය. ඔහු කියනවා මේ අධිකාරීවාදය කියලා සංකල්පයක්. ඒ කියන්නේ අයිඩියොලොජි. අධිකාරීවාදය. ඒ කියන්නේ හෙජමොනි කියන එක. ඔව් හෙජමොනි. ඔව් හෙජමොනි කියන වචන ඔව් හෙජමොනි කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ පරම සත්‍යය තමයි අධිකාරීවාදය නැත්නම් අයිඩියොලොජි. ඒ කියන්නේ අපි දන්නේම නැතුව යම් මතවාදයකින් පාලනය කරනවා. දැන් ඒක තමයි යථාර්ථය. ඒ කියන්නේ අපිට බලහත්කාරයෙන් මතවාද පටවලා තියෙන ඔළුවට. අපිට හිතන්න බෑ. අපිට ඔළුව වලින් ගැලවෙන්න බෑ. දැන් අපි බැලුවොත් එහෙම ශ්‍රී ලංකාවේ නිදහසෙන් පස්සේ දේශපාලනය තුළ තිබිච්ච ප්‍රධානම සාධකය තමයි කුලය. කුලය මුල් කොටගෙන තමයි අපේ පක්ෂ දේශපාලනය, මැතිවරණ දේශපාලනය ක්‍රියාත්මක වුණේ. මැතිවරණ කොට්ටාස මම හිතන්නේ හොඳ මාධ්‍යවේදියෙක් එයා ගැන විවේචන අඩුපාඩු තිබුණත් මම බොහොම ගොඩක් ඉගෙන ගන්න කෙනෙක් තමයි වික්ටයිවන් මහත්තයා. ඔහුගේ ගොඩක් පොත් එහෙම ඔහු ලියලා තියෙනවා බොහොම කරුණු සහිතයි. ඒ වගේ. ඒ කියන්නේ සමාජ විද්‍යාත්මක කාරණා ශ්‍රී ලංකාවේ තරුණ කැරලිකරුවන්ගේ සමාජ පසුබිම ඊට පස්සේ පෞල් දේශපාලනය පිළිබඳව පන්සලේ දේශපාලනය පිළිබඳ හොඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් සහ හොඳ නිරීක්ෂණයක් තියෙනවා. ඔහු පිළිබඳ වෙනම විවේචන තියෙන්න පුළුවන්. නමුත් ඔහු කියනවා විශේෂයෙන්ම මේ අපි ගත්තොත් එහෙම දැන් බණ්ඩාරනායකලාගේ ජේ.ආර්.ලාගේ කාලේ තිබුණේ කුලයම තමයි. දේශපාලනය තුල තිබිච්ච හොඳම තුරුම්පුව කුලේ බවට පත් වුණේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ආසන වලට മന്ത്രിවරු පත් කරනකොට සංවිධායකයෝ පත් කරනකොට කෙලින්ම කුලය අනුව තමයි කරේ. එතකොට ඊට පස්සේ අපි ටික පන්තිය වගේ සාධක වලට ආවා. නමුත් දැන් අපි දකින්නේ අපේ රටේ දැන් ආගම සහ ජනවාර්ගිකත්වය. දේශපාලනය තුල තියෙන තාමත් කුලේ නැත්තේ නැහැ තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ හසුරවන විදිහ බැලුවොත් එහෙම අපිට පේනවා පැහැදිලිවම කුල සාධකයේ තියෙනවා, පන්ති සාධකයේ තියෙනවා සහ ජනවාර්ගිකත්වය. එතකොට මේ එක මතවාද හදලා අපේ ඔළුව වලට දානවා. දැන් අපි බැලුවොත් එහෙම දැන් එක කාලයක කිව්වා යුද්ධයෙන් අපි සමාජයේ බේර ගන්න ඕන. ඒ නිසා යුද්ධ කරන්න ඕන කියලා යුද්ධයේ පිළිබඳ වැදගත්කම තහවුරු කරනවා. ඒ කියන්නේ සිවිල් සමාජයේට දේශපාලන අධිකාරිය විසින් යුද්ධයේ පිළිබඳ කතිකාව තමයි දාන්නේ. ඒකට ගැළපෙන බුද්ධිමතුන් නුගතුන් ටිකක් ගෙනලා රූපවාහිනී සාකච්ඡා පවත්වනවා, ලියනවා, දේශන කරනවා, ඔක් කරනවා. ඊට පස්සේ ටිකක් කල් ගිහිල්ලා ආපහු තව රජයක් ඇවිල්ලා මොකද කරන්නේ? සාම සාකච්ඡා. ඊට පස්සේ සුදු නෙළුම් දානවා, වෙන දේවල් කරනවා, සාම තවලම් යනවා, තව එකක් කරනවා. ඊට පස්සේ ආපහු මොකද කරන්නේ? යහපාලනය, සංහිඳියාව, පරමාධිපත්‍ය. ඔය එක සංකල්ප කියනවා. ඊට පස්සේ රටේ ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය. දැන් ඔය මොකද්ද අපිට පේන්නේ? දැන් ඔය එක්තරා විදිහකට බැලුවොත් එහෙම මට හිතෙන්නේ දැන් මේ පාලක ප්‍රභූ පන්තිය, අපේ රටේ ඉන්න පාලක ප්‍රභූ පන්තිය තමුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට, ඒක හැම කාලෙම මේ කාලේ විතරක් නෙමෙයි හැම කාලෙකම සාමාන්‍ය සිවිල් ජනතාවට තමුන්ගේ පණිවිඩය ගෙනියන්න පාවිච්චි කරන්නේ මාධ්‍ය තමයි. ඒක රජයේ මාධ්‍ය වෙන්නත් පුළුවන්, පෞද්ගලික මාධ්‍ය වෙන්නත් පුළුවන්. හැබැයි එතන තියෙන භයානක తත්වය තමයි දැන් මිනිස්සු ගාව නොතිබෙන දේවල් උන්ට බලෙන් පටවනවා. ඒ කියන්නේ සමාජයේට නැති දේවල්. සමාජයේ බලාපොරොත්තු නොවන දේවල්. දැන් උදාහරණයක් ඇටියට ඒ කියන්නේ දේශපාලනය තුල හොඳම ආයෝජනයේ බවට පත් වෙන්නේ ජනවාර්ගිකත්වයේ නම් ඒක විකුණනවා මාධ්‍ය හරහා. හොඳට බලන්න පුළුවන් අපිට. දැන් මාධ්‍ය තුලින් පැහැදිලිව මේක සුළු පක්ෂත් කරනවා, ලොකු පක්ෂත් කරනවා. රයිට්. එතකොට ඒක ක්‍රමානුකූලව හදලා දෙනවා. දැන් දෙවෙනි දේ තමයි මේ ෆූකෝ කියනවා මේ කතිකාව. දැන් මේ ෆූකෝ කියන චින්තකයා පශ්චාත් නූතනවාදී ගුරුකුලයට අයිති චින්තකයෙක්. ඔහු කියන දෙයක් තමයි මේ
පැරණි සමාජයේ හිටපු මිනිස්සුන්ගේ ශරීරය පාලනය කරාට ඔවුන්ගේ මනස සිත සිතුවිලි අදහස් පාලනය වුණේ නැහැ. අපේ සීයලා ඊට කලින් හිටපු කට්ටිය එයාලට ඕන දේවල් භෞතිකව කරන්න බැරි වුණාට එයාලා මානසිකව හැමදේම වින්දා. මම දන්න තරම්. ඒ කියන්නේ එයාලට ඕන තරම් නිදහස තිබුණා, කවි ලිව්වා, ලිංගික නිදහස, ආදර නිදහස ගොඩක් තිබුණා. ඔවුන්ව වැඩි පාලනය කරේ නැහැ. නමුත් නූතන මිනිස්සයාව භෞතිකව පාලනය කරන්නේ නැහැ කවුරුත්. හැබැයි ඔහුව මනස පාලනය කරනවා. ඔහුගේ මනස නිදහස් නැහැ. සරලව කියනවා නම් ෆෝකෝ කියනවා මේ අපි විවෘත සිරගත සමාජයක ජීවත් වෙන්නේ. අපි නිකන් විවෘතව එළියේ හිටියට අපේ මනස පාලනය කරනවා. ඒකට ඔහු කියන්නේ කුඩා කාලේ ඉඳලා අම්මා, අපේ ගුරුවරයා, අපේ වෛද්‍යවරයා අපිව හොඳට පාලනය කරනවා. අපිට ඕන දේවල් කරන්න බෑ. එතකොට විශේෂයෙන්ම මේකට ඔහු වචනයකුත් පාවිච්චි කරනවා ජෛව දේශපාලනය කියලා. බයොපොලිටික්ස් කියලා. ඒ කියන්නේ අපේ භෞතික අවශ්‍යතාවයන්, ශාරීරික අවශ්‍යතාවයන් අපිට ඕන විදිහට කරගන්න බෑ. ඒව පාලනය කරනවා. මේවා පාලනය කරන්න යොදා ගන්න ප්‍රබල සාධකයක් තමයි මේ මාධ්‍ය. ඒ කියන්නේ අපි බලුවොත් එහෙම බලන්න දැන් දරුවෙක්ගේ තියෙන ස්වභාවික දේවල් මාධ්‍යයෙන් පාලනය කරනවා. එහෙම නැත්නම් කාන්තාවකගේ තියෙන ස්වභාවික දේවල් මාධ්‍යයෙන් පාලනය කරනවා. දැන් උදාහරණයක් බැලුවොත් එහෙම ළමාවිය. දැන් අද මාධ්‍යවල දැන් ළමේකට වැරදි අදහසක් දෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම දැන් ඉස්සර තිබුණේ යථාර්ථයක්, දැන් තියෙන්නේ අධි යථාර්ථයක්. යථාර්ථය සහ අධි යථාර්ථය කියලා දෙකක් තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම දැන් කාටුන් එකක් ගමුකෝ අපි. දැන් කාටුන් එකේ පෙන්වන දේවල් අපි හිතමුකෝ ඒකේ තියෙන්නේ වෙන හරි මේ අපි හිතමුකෝ සුපර් සිවා හරි නැත්නම් බෙන්ටන් හරි සුපර්මෑන් හරි ස්පයිඩර්මෑන් හරි කියලා. ඒක සාමාන්‍ය ලෝකේ වෙන්න බැරි දෙයක් නේ. ඒතර සාමාන්‍ය ලෝකේ වෙන්න බැරි දෙයක් එක්ක ළමයාව සමාජ නියෝජනය කරනකොට ඒක ළමයාට බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒක ළමයා ඒක දිහා තමයි බලන්නේ. රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු කාන්තාව අල්ල ගන්නවා උදේවරුේ. කාන්තාව අල්ලගෙන මොකද කරන්නේ? එයාටත් මතවාද පටවනවා. ඒ කියන්නේ ගෘහ අලංකරණය, රූපලාවන්‍ය, රයිට්. ඊට පස්සේ විවාහ වෙන එක සම්බන්ධයෙන් කොහොමද විශේෂයෙන්ම රූපලාවන්‍ය කියන එක. එතකොට දැන් මේ මම කියන්නේ මේ කර්මාන්ත වලට තමයි යන්නේ. ඒ කියන්නේ දැන් ගෙදරක ප්ලෑන් එකක් අඳගන්න ලක්ෂ 5ක් විතර යනවා. ඒ ප්ලෑන් එක. රයිට්. ඊට පස්සේ නේල් පොලිෂින් වෙන්න පුළුවන්. හරි. ඊට හෙයාර් ස්ටයිල් එකක් වෙන්න පුළුවන්. ඒව අවශ්‍යයි. නමුත් මිනිස්සුන්ගේ භෞතික අවශ්‍යතාවයට වඩා කෘත්‍රිම ආශාවන් තමයි මෙයාලා සාධක කරගන්නේ. ඒ කියන්නේ පැහැදිලි වෙනසක් තියෙනවානේ. බඩගින්නට බත් ටිකක් කන එකයි හොටෙල් එකකට ගිහිල්ලා මේ නිකන් KFC එකට ගිහිල්ලා මොන හරි බටහිර ආහාරයක් ගන්න එකයි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් අද එහෙමනේ පෙන්වන්නේ. ඊට පස්සේ පෙන්වනවා වෛද්‍ය සාකච්ඡාවක් පෙන්වනවා. වෛද්‍ය සාකච්ඡාවක් පෙන්නලා ඒකේ ලොකු කතිකාවක් වෙන කරනවා. ඊට පස්සේ ගමේ තියෙන රෝහලට නෙමෙයි යා යන්න බලන්නේ. කොළඹ තියෙන ලොකු පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ගිහිල්ලා ලොකු පරීක්ෂණයක් කරලා එතන කරන්නේ. එතකොට ඒ සාකච්ඡාව සම්පූර්ණයෙන් ගේනවා. එතකොට මේකට ඇත්තටම කියනවා නම් අපි කියන්නේ මේ සම්බන්ධයෙන් අදහසක් පළ කරනවා මේ ජීන් බෝඩ්රියාඩ් කියන චින්තකයෙක්. ඔහු කියනවා මේකට අධි යථාර්ථය කියලා. අධි යථාර්ථය. ඒ කියන්නේ යථාර්ථය වගේ නොවන යථාර්ථය වගේ පෙනෙන කිසිසේත්ම යථාර්ථයට සම්බන්ධ නැති දෙයක්. මේක හරියට බැලුවොත් එහෙම දැන් චිත්‍රපටයක් බැලුවොත් එහෙම දැන් බොහෝ දකුණු ඉන්දියානු හින්දි දෙමළ චිත්‍රපටයක් බැලුවොත් අපිට පේනවා නළුවා ගහනවනේ අනිත් එක්කෙනාට කිලෝමීටරයක් විතර ඈතට යන්න. එහෙම යන්න බෑනේ. එහෙම වෙන්නේ නැහැනේ මේ ලෝකේ. සාමාන්‍ය ලෝකේ වෙන්නේ නැහැ. දැන් ඉස්සර චිත්‍රපටි එහෙම නැහැනේ අපි. අපි නිකන් ජයකුමාර් තුංගෙන්ගේ නම්බර 17 හරි මදුමති ආරාධනා චිත්‍රපටි එහෙම ගැහුවේ නැහැ. එහෙම මිනිස්සු ගහගත්තට එහෙම බොරුවට ගහන්නේ නැහැ. එතකොට බටහිර චිත්‍රපටි වලත් එහෙම තමයි. බටහිර චිත්‍රපටි වලත් ඉස්සර යම් කිසි අදහන්න පුළුවන් යථාර්ථයක් තිබුණා. නමුත් දැන් එහෙම නෙවෙයි පෙන්වන්නේ. අර කිසිසේත්ම අදහන්න බැරි යථාර්ථ තියෙනවනේ. කිසිසේත්ම අදහන්න බෑ. ඒක කොහෙත්ම අපිට විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ පැහැදිලිවම මහ පොළොවේ
කිසිසේත්ම සත්‍යයක් හැටියට තියෙන්න බැරි දෙයක් කෘතිම ඔලුවට දානවා. මෙන්න මේක තමයි යථාර්ථය. ඒ කියන්නේ දැන් මාධ්‍ය කියද්දී සිනමා මාධ්‍යනුත් එක් කරනවා විශේෂයෙන්ම. මම හිතනවා බොහෝ අපේ දරුවන්ගේ මනස විකෘති වීමට ප්‍රධාන හේතුව දකුණු ඉන්දියානු චිත්‍රපටි. ඒ දකුණු ඉන්දියානු චිත්‍රපටිවල තියෙන්නේ දැන් ඉස්සර චිත්‍රපටයක් ගත්තාම මිනිස්සුන්ට දැන් අපි බැලුවොත් එහෙම 80 ගණන් වල ලංකාවේ සිනමාව බොහොම ජනප්‍රියයි වගේම බොහොම යථාර්ථවාදීනේ. අපි හිතමුකෝ චූඩාමාණික්කේ හරි එහෙම නැත්නම් ජයශ්‍රී හරි එහෙම නැත්නම් මොනවා හරි රන්මුතු දුව හරි චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා මිනිස්සෙක් ඒ සිනමා ශාලාව තුල රැඳිලා විනාඩි ගාණක් ඒකේ ඉඳලා බොහොම රස විඳලා බොහොම සතුටෙන් ජීවත් වෙනවා. ඒ පැය තුන ජීවත් වෙනවා ඔය සිනමා ශාලාව තුල. පැය තුන ජීවත් වෙලා එළියට ඇවිල්ලා ගෙදර යනවා. බොහොම සතුටෙන් යන්නේ. හොඳ පිරිච්ච පෞරුෂයකින්. එතකොට ඒ සිනමාවේ ශාලාව තුල විජය චිත්‍රපටයක් බලලා ජෝතික සින්දුවක් අහලා බොහොම හොඳ දෙයක් ලබා ගන්නවා. එතකොට දැන් එහෙම නැහැනේ. දැන් චිත්‍රපටි කර්මාන්තය ගත්තත් අපිට පේනවා පුද්ගල බද්ධ සාධක තමයි තියෙන්නේ. ඒ කියන්නේ කාට හරි කෙනෙකුට ජාත්‍යන්තර සම්මාන උළෙලකට යන්න ඕනවට ඔහු සල්ලි ටිකක් වියදම් කරලා චිත්‍රපටියක් හදනවා. ඒක ඔහුට විතරයි අදාළ. සාමාන්‍ය මිනිසුන්ට අදාළ වෙන්නේ නැහැ. මම ඇත්තටම අහන්න කැමති. අපි හර්ෂ මහත්තයලා ඔයාලට උත්තර දෙයි කියලා අපි හිතනවා. දැන් ඇත්තටම ඉස්සර සිනමාව ඇත්තටම සමාජයේ සාමාන්‍ය මිනිහට තමයි හැදුවේ මම දන්න තරමින්. ඉස්සර සිනමා කෘතියක් ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිහා වෙනුවෙන් තමයි හිතුවේ. ප්‍රේක්ෂකයා තමයි එයාලා පදනම් කරගත්තේ. ප්‍රේක්ෂකයාගේ සතුට, ප්‍රේක්ෂකයාගේ තෘප්තිය. නමුත් වර්තමාන සිනමාව එහෙම නැහැ. ඉස්සර සිනමාව තුළ අපි බැලුවොත් එහෙම දැන් ඒකනේ ඉස්සර සිනමා චිත්‍රපටියක් අවුරුද්දකට වැඩි දුවනවානේ සිනමා ශාලාව. මොකද මිනිස්සු ඇවිල්ලා ඒ ටිකේ තමුන්ගේ සාමාන්‍ය ජීවිතයේ දුක් විඳින මිනිස්සයට ලොකු අස්වැසිල්ලක් සිනමා ශාලාව. ඒක බලලා ගිහිල්ලා බොහොම රස විඳලා බොහොම සතුටක් ලබනවා. දැන් බලන්නකෝ මොනවා හරි දැන් අපි කියමුකෝ ඒවා වැරදියට නෙමෙයි භව දුක, භව කර්ම, සමනල සන්දවනීය. දැන් මේක සාමාන්‍යයෙන් දුක් විඳින මිනිහෙකුට වැඩක් නැහැනේ. සාමාන්‍ය මිනිහෙකුට වැඩක් නැහැ මේක. මොකද මේ පෞද්ගලික එක් එක්කෙනාගේ ජීවිතවල ඔවුන්ගේ සිනමා විචාරය සඳහා ඔවුන්ගේ සම්මාන උළෙල සඳහා ඔවුන් හදන චිත්‍රපටියක් සාමාන්‍ය මිනිහට වැඩක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් අදත් සමහර හින්දි චිත්‍රපටි පවතින්නේ ඒක සාමාන්‍ය මිනිහව තමයි ફોකස් කරලා තියෙන්නේ. දැන් අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම නවකතා මාධ්‍ය ගන්නකො. දැන් අපි ගත්තා කියමුකෝ කරුණාසේන ජයලත් මහත්තයා. හරි. කරුණාසේන ජයලත්ගේ නවකතාවක් අරන් බලන්නකො. ඉස්සර තිබිච්ච දේවල් බලන්නකො. ඒ කාලේ හැටියට ඉස්සර සතුට පත්තරේ, සිත්තර පත්තරේ, ඒ පත්තර වලින් කෙරිච්ච කාර්යභාරය බලන්නකො. දැන් අපි දියුණුවයි කියලා කිව්වට තාක්ෂණයෙන් පමණ අපි දියුණු වෙලා තියෙන්නේ. යථාර්ථවාදීව අපි වැටිලා. දැන් අපි අපේ අතේ ස්මාර්ට් ෆෝන් එකක් තිබිලා ඔක්කොම කරාට ඒ දේ නැහැ. ඇත්තටම දැන් ඉස්සර කරුණාසේන ජයලත්නයන්ගේ ගොළු හදවත හරි පිරුණු හදක් හරි ලස්සන ඇස් හරි යහළු වේලි හරි ඒකෙන් ලොකු මෙහෙවරක් කරන සමාජය තුළට සමාජයට හානිදායකක් නැහැ. දැන් අපි හිතමුකෝ දැන් හිතන්නකෝ දැන් තියෙනවනේ ඒ වගේ ඒවා බොඳ මීදුම් හරි ඒ කියන්නේ ඒක අංක 25 තියෙන්නේ. ඒකේ කිසිම මෙසේජ් එකක් නැහැ. ඒකේ තීම් එකක් නැහැ. ඒක ප්‍රතිසංස්කරණමය නෙමෙයි. ඒක විනාශ කරනවා සමාජය. එතකොට අන්න ඒකයි වෙනස. අපි බැලුවොත් එimhe අපේ 60 70 80 දශකය මං හිතන්නේ තාක්ෂණය අඩු වුණාට මාධ්‍ය විශාල කාර්යභාරයක් කරා. දැන් වෙලා තියෙන්නේ මම පැහැදිලිව කියන අවධාරණයකට කියනවා සමාජ විද්‍යාත්මක පැත්තෙන් සිනමාව තුළ මාධ්‍ය තුළ රූපවාහිනී මාධ්‍ය තුළ දැන් අපි හිතුවොත් එහෙම ටයිටස් තොටවත්ත මහත්තයාගේ කාලේ ලොකු තාක්ෂණයක් තිබුණේ නැහනේ. ප්‍රේමකීර්තිලාගේ කාලේ ලොකු තාක්ෂණයක් තිබුණේ නැහැ. අජන්තරණ සිංහලයේ කාලේ රූපවාහිනිය ගුවන් විදුලිය බොහොම සරල තාක්ෂණයක් තිබුණේ. අද තාක්ෂණය වැඩිනේ. දැන් ඉස්සර ජෝතිපාලයන්ගේ දියකිඳුරියේ කියන සින්දුව රෙකෝඩ් කරද්දී ගීතයයි සවුන්ඩ් එකයි ඔක්කොම එකට රෙකෝඩ් කරන්නේ. අමාරුයි හරි ඒ කාලේ වැඩේ. දැන් එහෙම නෙමෙයි ඔක්කොම වෙනම කියනවා සුතියෙන් පිට යනවා කියනවා අරක කියනවා මේක කියනවා ඒ කරලත් සින්දු කියා ගන්න බෑ. රයිට්. ඒකින් පේන්නේ නූතන මාධ්‍ය භාවිතයේ තුල දැනුමට යථාර්ථයට වඩා වැඩිපුර තියෙන්නේ තාක්ෂණය. ඒ කියන්නේ ඉස්සර 80%ක් යථාර්ථය 20%ක් තාක්ෂණය තිබුණේ.
දැන් තියෙන්නේ ඒක අනිත් පැත්ත. 120ක් තමයි යථාර්ථයේ සත්‍යය තියෙන්නේ. ඊටු 80ම තාක්ෂණය. තාක්ෂණයෙන් තමයි කලාකරුවෙක්ව හදන්නේ. රයිට්? දැන් අපි බැලුවොත් එහෙම ලංකාවේ දඬුබස්නාමානේ ගත්තොත් මං හිතන්නේ තව ලංකාව නැති වෙනකන් හිටියත් ඒ මට්ටමට එකක් හදන්න පුළුවන් කියලා. බලන්නකො අපේ දින පණිවිඩයකින්. යශෝරාවය, කන්දේ ගෙදර, ලාහිරු දහසක්, රයිට්? එතකොට කුමාරි හාමි, වෙද හාමිනේ, රයිට්? ඒ වගේ මොන තරම්නම් චරිත තුනක් ටෙලිනාට්‍යයකම ගන්නව අපි. දැන් අද එහෙමයි නැත්තේ. මේක මාධ්‍ය පරිහීමක්ද සමාජයේ පරිහීමක්ද ලොකු කතිකාවක් අපි කරන්න වෙනවා. සිනමා පටි ගත්තත් එහෙමයි. අපිට එහෙම මතක හිටින්නේ නැහැ. එතකොට නවකතාව ගත්තත් එහෙම තමයි. ඉස්සර මිනිස්සුන්ව ජීවත් කෙරෙව්වා. දැන් එතකොට ඒ නිසා අපිට හිතෙනවා තාක්ෂණයේ දියුණු වුණාට පරිකල්පනයේ දියුණු වෙලා නැහැ මිනිස්සුන්ගේ. මිනිස්සුන්ගේ පරිකල්පනයේ දියුණු වෙලා නැහැ. මිනිස්සු හිතන විදිය දියුණු වෙලා නැහැ. දැන් උදාහරණයක් ඇටියට හර්ෂ මහත්තයා මම දවසක් යනකොට මම බස් එකේ යනකොට මම කුලියපිටිය ඉඳලා කොළඹට යනකොට මට හම්බ වෙනවා මගේ බස් එකේ සීට් එකේ එහා පැත්තේ පොඩි ගෑනු දරුවෙක් අවුරුදු 20ක වගේ වාඩි වෙලා ඒ බස් එක පැය දෙකමාරක් විතර දැන් කොළඹ යනවා. යනකොට මෙයා නැගපු වෙලේ ඉඳලා ගත්ත ස්මාර්ට් ෆෝන් එකක් ඒක ඔබනවා එහාට දානවා මෙහාට දානවා. බස් එකෙන් බහිනකන් එයා මොකුත්ම දන්නේ නැහැ. බස් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. බස් එකෙන් පිට වෙන්නේ කියලා මොකක්ද දන්නේ නැහැ. එතකොට මාධ්‍ය කියන්නේ සමාජ යථාර්ථයනේ අරගන්න ඕනේ. දැන් අද එහෙම නැහැනේ. අද බලන්න මිනිස්සු මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුන්ට යම්කිසි සංවේදීතාවයක් තියෙනවද? මේ කියන්නේ මාධ්‍ය ආයතන වලට පමණ නෙමෙයි මම කියන්නේ. මිනිස්සුන්ට. ඔවුන්ට අවබෝධයක් තියෙනවා. දැන් අපි බැලුවොත් උදාහරණයක් ඇටියට දැන් මේ සමාජ මාධ්‍ය ගමුක අපි. නූතන සමාජ මාධ්‍ය පිළිබඳ කතිකාවන් දෙකක් තියෙනවා. එකක් තමයි සමාජ මාධ්‍ය නිසා සිවිල් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගුණ වෙලා තියෙනවා. පුරවැසිභාවය ශක්තිමත් වෙලා තියෙනවා. පුරවැසියාට ඕන දෙයක් කියන්නත් පුළුවන්. ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඕන අදහසක් දරන්න පුළුවන්. පාලන තන්ත්‍රය විවේචනය කරන්න පුළුවන්. ඒක එක්තරා නිදහසක්. හැබැයි ඒක අනිත් පැත්තකුත් තියෙනවා. අපි දන්නවා අනිත් ගැටලුව තමයි දැන් සමාජ මාධ්‍ය තුල හෝ සමාජ මාධ්‍ය ඉදිරියේ එය පාවිච්චි කරන සෑම කෙනෙක්ම කවුද? ප්‍රවෘත්ති නිවේදකයෙක්. ඒ පාවිච්චි කරන සෑම කෙනෙක්ම ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්. ඒ පාවිච්චි කරන සෑම කෙනෙක්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක්. ඔවුන්ට ඕන ප්‍රවෘත්තියක් මවන්න පුළුවන්. ඕන ප්‍රවෘත්තියක් හදන්න පුළුවන්. ඕන දෙයක් හදලා නිර්මාණය කරලා සමාජයට මුදවා හරිනවා. කිසිම වාරණයක් නියෝගයක් නැහැ. එතකොට මේක හොඳ දෙයක් පැත්තරත් යොදා ගන්න පුළුවන්. මේක මේ තාරම් කරන්න වාරණය කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් වගකීම තියෙනවද? ඒ අවබෝධය තියෙනවද? සමහර වෙලාවට ලංකාවේ ඇතිවෙච්ච සමහර ජනවාර්ගික ගැටුම් ආතතීන් වලට ප්‍රධාන හේතුව තමයි ඔය සමාජ මාධ්‍ය තුල ඒ පිළිබඳව මිනිස්සු දරන මතේ. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් ඉස්සර එහෙම නෙමෙයිනේ ලංකාවේ. අපි පොඩි කාලේ ප්‍රවෘත්ති ගියේ කියන්නේ රජයේ ගුවන් විදුලි වල රූපවාහිනී වල 12:45ට හවස 6ට ඒ වෙලාවට තමයි මිනිස්සු නිවුස් ඇහුවේ. ඒ ප්‍රවෘත්ති වල පක්ෂග්‍රාහී බව තිබුණා. දැන් එහෙම ප්‍රවෘත්ති වලට වටිනාකමක් නැහැ. හැම channel එකේම යනවා. හැම පැයටම සැරයක් යනවා. ආයේ නිවුස් ඇලර්ට් එනවා. ඒතර නිවුස් කියන්නේ නිකන් වැඩක් නැති දේ බවට තමයි සමාජය තුළ තියෙන්නේ. කියන්නේ තොරතුරු එක ප්‍රවෘත්තියක් තවත් ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. එහෙම වෙන්න බෑ. පුවතකට වස්තු බීජය මොකද්ද? පුවතකට කතා වස්තුවක් තියෙන්න බෑ. නමුත් එහෙම එකක් නැහැ. නිකන් සැක සාංකාව නිකන් අනවශ්‍ය බිය ඒව මුල් කරගෙන තමයි පුවත් හැදෙන්නේ. එතකොට නිකන් ඇමතිවරයෙක් කොහේ හරි ගියා කියන එක පුවතක් නෙමෙයිනේ. නේද? සමාජය තුල සිදුවෙන යම් කිසි ක්‍රියාදාමයක් සමාජය තුල තිබෙන යම් යථාර්ථයක් තමයි පුවතක් වෙන්න ඕනේ. දැන් එහෙම එකක් නෙමෙයි දැන් තියෙන්නේ. අපිට පේනවා සමාජ මාධ්‍ය තුල දැන් අපි හිතමුකෝ නූතන ලාංකීය සමාජය ඒ හෘද සාක්ෂිය නූතන ලාංකීය සමාජයේ හෘද සාක්ෂිය මනින්න පුළුවන් ද සමාජ මාධ්‍ය හරහා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට එහෙම පුළුවන් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු එක විදිහට ඔක්කොම එකම කතිකාවක් එනවා. තව ටික කාලෙකින් ඒක යනවා. එතකොට දැන් මෙතන මේක හොඳ විදිහට යොදා ගන්න පුළුවන් මිනිස්සුන්ගේ පරිකල්පනයේ සහ මිනිස්සුන්ගේ අවබෝධය සහ මිනිස්සු යථාර්ථය අවබෝධ කරගන්න ආකාරය.
ඒ මාධ්‍ය භාවිතා කරනකොට යමක් කියනකොට ඒ හික්මීම ඔවුන්ට ඒ වගකීමක් දරන්න පුළුවන්ද? අපි මේක කාටද මොදවා හරින්නේ? නේද? ඒ කියන්නේ අපි දැක්කා අර සහරාන්ගේ සිද්ධියෙන් පස්සේ ලංකාවේ දැන් ඒක පිළිබඳව දේශපාලන කතිකාවක් තියෙනවා. කවුද ඒක කරේ, කවුද මේව කරේ කියන එක පිළිබඳව නෙමෙයි මම කියන්නේ. නමුත් අවුරුදු දහස් ගණක් තිබිච්ච සම්බන්ධතාවයන් සතියෙන් දෙකෙන් නැති කරලා දානවා. නමුත් ඒ සමහර වෙලාවට ඒ විශ්වාසය, ඒ යහපැවැත්ම, එහෙම නැත්නම් හොඳ හිත, ඒ මිත්‍රත්වය ආපහු ගොඩනගන්න බෑ. නමුත් එතකොට යම් පුරවැසියෙකුට යුතුයකමක් තියෙනවා තමුන් කියන දේවල් පිළිබඳව වගකීමක් දරන්න පුළුවන් කියලා. මොකද හේතුව හරියට ගත්තොත් එහෙම හර්ෂ මහත්තයා දැන් නිකන් T56 උපකරණයක් අතේ තියන් ඉන්නා වගේ තමයි අද වර්තමාන මිනිස්සයා අතේ ස්මාර්ට්ෆෝන් එකක් තියන් ඉන්නේ. ඒ T56 වෙපන් එකට වඩා භයානකයි ඒක මට. මොකද ඒකින් ඕන වෙලාවකට අරකින් තිබ්බොත් එහෙම එක්කෙනෙකුට දෙනෙකුට තමයි උණ්ඩේ යන්නේ. මේක මුළු සමාජයටම වෙඩි තියන්න පුළුවන්. අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක ඒක පැය 24ම ක්‍රියාත්මකයි. ඒකෙන් ඕන දෙයක් කියන්න පුළුවන්. ඕන දෙයක් මුදවා හරින්න පුළුවන්. ඒක සමහර වෙලාවට අපි නොහිතන ප්‍රතිවිපාක ඇති කරලා දෙනවා. ඒකෙන් හොඳ දෙයකටත් යොමු කරන්නත් පුළුවන්. අන්න ඒක අපි කියන්නේ. එතකොට මාධ්‍ය පිළිබඳව කටයුතු කරන ගුරුවරුන් හැටියට ඒකත් එක්ක කටයුතු කරන අය හැටියට අපිට මේ පුද්ගලයාව මෙවලන් වලට එහා ගිහිල්ලා තාක්ෂණයට එහා ගිහිල්ලා ඒක දිරව ගන්න පුළුවන් ආකාරයට භාවිතා කරන්න පුළුවන්ද? ඒක තමයි තියෙන බරපතලම ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඊළඟ પરම්පරාව අපේ ඊළඟ પરම්පරාව මේ මුකුත්ම දන්නේ නැහැ. යාලා කෙලින්ම තාක්ෂණයටම උපන්න දරුවෝ. යාලා මුකුත්ම දන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට තියෙන ලොකුම අභියෝගය තමයි ඉස්සරහට මම හිතන්නේ හර්ෂ මහත්තයා ඔයාලට තියෙන ලොකුම අභියෝගය තමයි මේ කොරෝනා කාලයේ දරුවන්ට දැන් ඔන්ලයින් අධ්‍යාපනයේ මාර්ගගත අධ්‍යාපනයේ හරහා දරුවන්ව අසීමාන්තික විදිහට තාක්ෂණික මෙවලම් වලට අපි ලං කරලා තියෙන විශේෂයෙන්ම sannivedana මෙවලම් එක. ඔව්. ඒ කියන්නේ ඒක හිතා ගන්න බෑ. ඒක තමයි ඊළඟට අපිට තියෙන ලොකුම අභියෝගය කොරෝනා වලට පස්සේ ඊට වඩා ලොකුම අභියෝගයක් තියෙනවා. මොකද හේතුව මේ අවුරුදු එකහමාරක් මෙයාලා දැන් මේකත් එක්ක ගනුදෙනු කරනවා. මෙයාලට නිකන් හිතා ගන්න බෑ. දැන් දරුවෙක් වුණාම දරුවාගේ පෞරුෂය හදාගන්න ඕනේ සමාජයත් එක්ක ගැටිලානේ. මොකද අපි කිව්වේ දැන් සාමාන්‍ය සමාජ විද්‍යාවේ කියනවා මම කවුද කියලා මම දැනගන්න ඕනේ අනිත් අය ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ අනිත් අය මගේ යාළුවෝ හිත මිතුරු සමාජයේ වැඩ කරන තැන ඔෆිස් එක එයාලාගේ ඉදිරියට ගියොත් තමයි මම කවුද කියලා මට පේන්නේ. ඒ කියන්නේ අනිත් අය කියන්නේ හරියට නිකන් කැඩපතක් වගේ. සමාජය කියන්නේ කැඩපතක්. කැඩපත ඉස්සරහට මම ගියොත් තමයි මට මාව හොඳට පේන්නේ. නමුත් දැන් වෙලා තියෙන්නේ අපේ දරුවා කැඩපතක් නැතිය නිකන් තනියම තමයි සමාජ නියෝජනය වෙන්නේ. ඔහු කාමරය ඇතුළේ ඉන්නේ. ඔහු නිතරම ඔන්ලයින් පන්ති යනවා. ඊට පස්සේ ගේම් ගහනවා, ෆ්‍රී ෆයර් කියයි, අරවා කියයි, මේවා කියයි. එතකොට මෙයා නිකන් යන්ත්‍රයක් වගේ තමයි ඉන්නේ. දැන් මේ යන්ත්‍රය එකපාරටම ඉස්සරහට සමාජයට එනවා. ආවට පස්සේ මොනවා කරයිද කියලා අපිට හිතා ගන්න බෑ. අපි විශේෂයෙන්ම ගුරුවරුන්ගෙන් ඉල්ලා හිටින්නේ මේක තමයි බරපතලම ප්‍රශ්නේ. මේක මේ මත්පැන් වලට ඇබ්බැහි වෙනවට වඩා බරපතල ප්‍රශ්නයක් වෙනවා අපිට. ඒ කියන්නේ ඕක ගැන කිසිම සංවාදයක් අපේ තාම ඒ පිළිබඳ කිසිම මෙයක් තාම නැහැ. ඕනනම් මනෝවිද්‍යාඥයින්ගෙන් උපදේශකවරුන්ගෙන් අහලා බලන්න දැනටමත් ළමයියකට මේ ස්ක්‍රීන් ඇඩික්ෂන් කියන එකට සහ මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉවරයි. එතකොට එයාලා අපිට වඩා එයාලා ස්මාර්ට් කොහොම හැමදේම දන්නවා හංගන්න බෑ මේවා කරන්න බෑ. එතකොට ඒකෙන් පේනවා දැන් ඔය දරුවෝ මාධ්‍යයත් එක්ක කොහොම ගනුදෙනු කරයිද? දැන් එයාලාගේ ලෝකය කොහොම වෙයිද? එතකොට අපිට තියෙනවා ලොකු අභියෝගයක්. ඒ අභියෝගය තමයි දැන් මේක නොදිත් බෑ මෙයාලට. හැබැයි දීලත් බෑ. කොහොමද මේක පාලනය කරගන්නේ? එතකොට අන්න එතන තමයි අපේ සදාචාරය, අපේ සංස්කෘතිය, සભ્યත්වය, රයිට්? අපි කොහොමද ඒවා රැකගන්නේ? එතකොට ඒක නිකන් බොහොම අමාරු වැඩක්. ඒ කියන්නේ නිකන් ආවට ගියාට කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. නමුත් ඉස්සරහට අපිට හිතෙනවා දැන් මේකට හුරුුණාට පස්සේ මම හිතනවා මේ දැන් බොහෝ දුරට අපිට ආරංචි හැටියට තමයි මොකද මමත් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය අනුශාසකවරයා උපදේශකවරයෙක් මම දන්නවා මට දැන් අපේ ගෙවල් වල පවත් එහෙමයි. ගොඩාක් දරුවෝ මේ වෙනකොට ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි. එතකොට අපි මාධ්‍ය ආයතන වලට වගකීම ලබා දෙනවා වගේම සමාජයටත් වගකීමක් තියෙනවා.
මේ සමාජයේ ඉන්න වගකීතු පුද්ගලයෝ හැටියට අපිට ඔයාලටත් වගකීමක් තියෙනවා කොහොමද මේක අවබෝධ කරගන්නේ? කොහොමද මේක බේරගන්නේ? එහෙම නැතු අපිට ආයතන ලාභ වාසි පරමාර්ථ වෙනුවෙන් තමයි යාලා වැඩ කරන්නේ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් අපිට පුළුවන් ද මේ දේවල් හරියට තෝරා බේරා ගන්න. ඒ කියන්නේ දැන් දරුවෙක් ගත්තාම ඒ දරුවා අපි වගේ අතීතයේ දන්නේ නැහැ. දැන් අපි මම ටිකක් දන්නවා 60 70 ගැන. මම ඉපදුනාට 70 ගණන් වල මම 60 70 ගැන දන්නවා. මගේ තාත්තලා අම්මලා ඊට වඩා දන්නවා. හැබැයි මගේ දරුවෝ දන්නේ 60 70 ගැන. එතකොට එයාලා එක පැත්තක් තමයි දන්නේ. එතකොට අපිට තේරෙන තරමට එයාලට තේරෙන්නේ නැහැ ඒක. තේරෙන්නේ නැත්නම් මොකද? එයාලා දන්නේ නැහැ. එයාලට අවබෝධයක් නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ යම් කිසි පරිකල්පනයක්, විඥානයක්, අවබෝධයක් ඇති වුණොත් තමයි ක්‍රියා වෙනස් කරන්න පුළුවන්. අපිට මතවාදය, ඒ කියන්නේ සිගරට් බීපුවාම ඒක ශරීරයට අහිත කරයි කියන තදබල විශ්වාසයයි දැනුමයි ආවොත් තමයි ඒක නවත්තන්නේ. නැත්තම් බලෙන් නවත්තන්න බෑනේ ඒක. ඒ වගේ තමයි මේ මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන දරුවෝ විශේෂයෙන්ම අන්තර්ජාලය. දැන් අන්තර්ජාලය කියන්නේ නූතන සමාජය තුළ ඕන දෙයකට තියෙන එක තමයි. ඒකේ ඕන නිර්වචනයක් තියෙනවා. දැන් සමහර වෙලාවට සමහර දරුවන්ට ඔන්ලයින් විභාගයක් දුන්නාම ඕන් මේ එක පැත්තකින් ෆෝන් එක තියාගෙන අනිත් පැත්තේ ලැප්ටොප් එක තියාගෙන මේ දීපු වෙලාව ඇතුලේ සියලු ප්‍රශ්න වලට උත්තර හොයලා ලියලා දානවා. කියන්නේ අපිට වඩා ඕන් බොහොම වේගවත්, බොහොම මේ උපක්‍රමශීලී. එතකොට දැන් කොහොමද මේ પરම්පරාව අපි ජයගන්නේ? මේ પરම්පරාව නිසි තැනකට ගේන්න නම් අපිට මොනවද කරන්න පුළුවන්? ඒ කියන්නේ දැන් මාළුවව වතුරේ තියලම තමයි ප්‍රතිකාරය කරන්න ඕනේ. වතුරෙන් ගොඩට ගත්තොත් මාළුවා මැරෙනවා. එතකොට කොහොමද අපි කරන්නේ? අපිට වතුරට යන්නත් බෑ නං. මාළුවා ගොඩටත් ගන්න බැරි නම් අපිට ක්‍රමයක් හොයාගන්න වෙනවා. උතන දරුවාව මේ තාක්ෂණයෙන් අයින් කරන්නත් බෑනේ. දැන් යන විදිහ යනකොට. ඒ නිසා ඒ තාක්ෂණයත් ඕන. හැබැයි තාක්ෂණය තුල යම් අනතුරුකුත් තියෙනවා අපි විශේෂයෙන්ම මොකද ඕන් අපි නොහිතන නොපතන ආකාරයෙන් මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක සිනමා මාධ්‍ය වෙන්න පුළුවන්, කාටුන් මාධ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමීලාගෙන් ඉල්ලා සිටිනවා අපිට පුළුවන් ද ඒ කියන්නේ අනාගතයේදී විශේෂයෙන්ම සමබර පෞරුෂයක් තියෙන පිරිසක් මාධ්‍ය තුලින් නිර්මාණය කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම බලපු හොඳ නාට්‍යයක් තමයි යශෝරාවේගේ බල්ලදේවගේ චරිතය. කන්දේ ගෙදර එකේ බාල මහත්තයා. දැන් ඒකේ ඒ ටෙල් නාට්‍ය කතාවෙන් දැන් ඒකෙන් ලස්සනට පෙන්වනනේ. ඒක යම් කිසි වැදීමක් ඇති වෙනවනේ. නමුත් දැන් ඒක දැන් ළමයෙකුට බලන්නේකොට බලන්නේ නැහැ නේ. ඒ නිසා අපිට කරන්න පුළුවන් වෙනවා දැන් වර්තමාන પરම්පරාවට ගැළපෙන විදිහට මේක අපිට හදාගන්න පුළුවන්. මොකද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනෝනේ child is a father of man. දරුවා මිනිසාගේ පියාය කියලා කියන්නේ. මිනිසා දරුවාගේ පියා කියන්නේ නැහැ. දරුවා මිනිසාගේ පියා. මේ සමාජයේ ඊළඟට බාර ගන්න ඉන්න යාට මාධ්‍ය පිළිබඳව, යථාර්ථය පිළිබඳව අපි මොනවද ලබා දෙන්නේ? එතකොට කොහොමද අද වෙනකොට සාමාන්‍යයෙන් විදිහට අබ්බැහි වෙලා හිටපු අපේ දරුවෝ මේ ජංගම දුරකථන වලට තාක්ෂණයට ඒක 100 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තව බලන්න වෙන්නේ ඉස්සරහට තමයි. ඒක මොනවා වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මාධ්‍ය පැත්තෙන් කටයුතු කරන ගුරුවරු හැටියට ඔබතුමාලාට ඔබතුමියන්ට විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒක කරන්න මුලින්ම අපිට අවබෝධයක් තියෙන්න ඕන. අපිට හික්මීමක් තියෙන්න ඕන. ඒ අනුව වැඩ කරොත් අපිට යම් ආකාරයකට හරි මේක බේර ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපිට දීලා තියෙන කාල වේලාවත් එක්ක මේ ටික තමයි කතා කරන්න වෙන්නේ. අපි මොනවා හරි ප්‍රශ්න ටිකක් අහනවා නම් ඒකට ගැටලුවක් නැහැ. මම හිතනවා එහෙම මාධ්‍ය පිළිබඳ හොඳ අවබෝධයකින් අපිට මේක කරන්න පුළුවන් නම් යම් ආකාරයකට මේ ප්‍රශ්න අපිට අවම කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැමෝටම බොහොම ස්තුතියි. විශේෂයෙන්ම හර්ෂ මහත්තයාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් මම බොහොම විවෘතව යම් දේවල් කතා කරා. එතනදී කිසිම අදහසක් නැහැ. කිසිම මාධ්‍ය ආයතනයත් එක්ක හෝ පෞද්ගලිකව කවුරු එක්කත් ගැටලුවක් නෙමෙයි. අපි හැම මාධ්‍ය ආයතනත් එක්කම වැඩ කරනවා. හැමෝම අපිට වටනවා. හැබැයි අපි හැමෝටම කියන්න පුළුවන් දේවල් හැම වෙලේම කියනවා. එහෙනම් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඇත්තටම මම හිතන්නේ ඊටාම ශාස්ත්‍රීය වගේම ගැඹුරු ජනමාධ්‍ය මවන පරිසරය, ඒ කියන්නේ යථාර්ථය අධි යථාර්ථය මේවස ඇත්තටම සාමාන්‍ය සර්කියු විදිහටම සිවිල් සමාජයට නැත්නම් ජන සමාජයට යම්කිසි තේරුම් ගන්න පුළුවන් මට්ටමක පවතිනවා කියන එක හිතන්න අමාරුයි. ඒ තරම් අද මාධ්‍ය මවපු අර යථාර්ථයට එහා ගිය අධි යථාර්ථය හරි බලවත් වෙලා තියෙනවා. ඒ නිසා ශාස්ත්‍රීය වශයෙන් අපිට තියෙන්නේ මේකේ තියෙන බැරෑරුම්කම පිළිබඳව මේ විෂයත් එක්ක ඉන්න නැත්නම් මේක ਵਿਚාරයට ලක් කරන පිරිසට පුළුවන් තරම් මේ පණිවිඩය සමාජගත කිරීම. මම හිතන්නේ ඔබතුමාගෙන් ඒක ඉතාම විශිෂ්ටාකාරයෙන් වුණා. මම හිතන්නේ මේක මේ වේදිකාවටත් වඩා අපි කැමැති ඔබතුමත් එක්ක ඉදිරියේදී විශේෂයෙන්ම ජාතික වේදිකාව තුළ සාකච්ඡා කළ යුතු කරුණු රාශියක් මේ දේශනේ තිබුණා. ඉතාමත්ම ගැඹුරින් අර සංකීර්ණතාවය බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට ඔබතුමා ප්‍රකාශ කරා. ඒක ඉතාම වටිනවා. ඒ නිසා ඒ කාලය අපිට ලබා දීම ගැන විශේෂයෙන්ම මේ පැය එකමාර දෙක ඇතුළත අපි මේ සාකච්ඡාවට ඔබතුමන් සම්බන්ධ වීම අපිට විශාල මේ වැඩසටහනට ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කළ ගෞරවයක් විදිහට අපි සලකමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හිතවතුනි අපි කැමති ඔබට යම් අවස්ථාවක් ලබා දෙන්න. මොකද මෙතුමා වැනි විශේෂම මේක විශේෂ විෂයක්. මේ ජනමාධ්‍ය සමාජ විද්‍යාව අපි නිරන්තරයෙන්ම කතා කරන විෂයක් නෙමෙයි. බොහෝ විෂයන් එක්ක අපි සම්බන්ධ වෙන විවිධ මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය, සිනමාව, අනිකුත් ගත්තහම මේ මුද්‍රිත මාධ්‍යයන් ගැන අපි සාකච්ඡා කරනවා. ජනමාධ්‍ය සමාජ විද්‍යාව කියන එක විශේෂයි. මම හිතන්නේ මේ අර එතුමා සඳහන් කරපු ඔය මේ මිචෙල් ෆුකෝ වගේ අය ගැන අපි කතා කරන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේම මේ පිළිබඳ දන්නෙත් අපි චිකාගෝ ගුරුකුලය ගැන මේ ජනමාධ්‍ය මවන අධි යථාර්ථවාදී මේ හෙජමොනියන් මේවා ඇවිල්ලා ටිකක් සංකීර්ණයි. මේවා ජනමාධ්‍ය ඉගෙන ගත්ත අය දන්නවා. එතනින් එහාට මේ ජනමාධ්‍ය භාවිතාවේ තියෙන ජනමාධ්‍ය වේදීන් අපි ජනමාධ්‍ය වේදීන් කොහොමද හසුරවන්න ඕනේ, ඔවුන් පුහුණු කරන්න ඕනේ කොහොමද, ඔවුන්ගේ ආචාර ධර්ම මොකද්ද, මේ සියල්ලක්ම තින්නේ මේ කියන මේ කතිකාව තුළ. ඒ වගේම තමයි ජනමාධ්‍ය විඥානවාදය, තුමගේ පරිකල්පනය කියන එක අපි භාවිතා කරන මෙතරම් අර මාධ්‍ය බහුලීකරණය වෙච්ච සමාජයක අපි හැම වෙලේම මේ ජනමාධ්‍යෙන් තොරව අපිට ජීවත් වෙන්නත් බැරි මට්ටමට ජනමාධ්‍ය අපිව ආකර්ෂණය කරලා තියෙනවා, ග්‍රහණය කරගෙන තියෙනවා. හැබැයි අපේ පරිකල්පනය මේ මට්ටමින් දියුණු කරලා තියෙනවාද? අන්න එතන අපිට සමාජ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ සමාජ විඥානයන් අපි කොහොමද ගනුදෙනු කරන්නේ සමාජ විඥානයක් එක්ක? අපිට පුළුවන් ද විචාරාත්මකව යම් සංදේශයන් අර්ථ දක්වා ගන්න. එහෙම අර්ථ දක්වා ගන්න නම් අර කියන සරුව අර මාෂල් මැක්ලුහන් කියපු අපේ පැත්තෙන් සංවේදනය ගත්තොත් ඔහු කියන්නේ නිර්මාණය කරන සරුව පිත්තල මේ මාධ්‍ය සංදේශයන් වලට අපි ග්‍රහණය වෙනවද? අපි නොදන්නා කමින් අපි ග්‍රහණය වෙලා ඉවරයි. ඒ නිසා අපි මාධ්‍ය විසින් අපිව මෙහෙමන භෞතික වස්තුන් බවට පත් වෙලා තියෙනවා කිව්වොත් ඒක වඩාත් නිවැරදි. එවැනි සමාජයක් තුළ අර සිවිල් සමාජය සහ ජන සමාජය කොහොමද මේ යථාර්ථවාදීට මුහුණ දෙමින් මේ මාධ්‍යමවන සංදේශයන් එක්ක මේ ගනුදෙනුව පවත්වාගෙන යන්නේ කියන එක තමයි මේ සමාජ විද්‍යාව මේ ජනමාධ්‍ය සමාජ විද්‍යාව කියන විෂය අපි යම් කිසි විදියකින් අර්ථ දක්වා ගන්න. මෙන්න මේ කාරණාව තමයි අපේ ආචාර්ය මහිස් මොහොමඩ් මැතිතුමා සාකච්ඡා කරේ ජනමාධ්‍ය සමාජ විද්‍යාව. මේ පිළිබඳව ඔබට යම් ප්‍රශ්න තියෙනවා නම් අපි කැමැති ඒ ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න. කවුරු හරි ඉන්නවද අපිත් එක්ක? ඉස්සෙල්ලා කවුරු හරි මං හිතන්නේ අත ඉස්සුව එක්කෙනෙක් යාට ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි කතා කරන අතර වාරයේදී මට මතක නැහැ කවුද කියලා. ඉන්දික සමන්ත ඉන්නවද? ඉන්නවා සර්. මම මේ බලාගෙන හිටිය අනිත් අය මොන හරි ප්‍රශ්න මේ ඔයා මේ පටන් ගන්න මං හිතන්නේ වටිනාම මේ දේශනයක් අද මේක අපේ සංකීර්ණ දෙයක් අපි අත්තන විශ්ේ කතා කරේ. මං හිතන්නේ ඔබට පුළුවන් ඔබට ඇති ගොඩක් දේවල් සර් එක්ක කතා කරගන්න ඉදිරිපත් කරන්න. ඔව් දැන් අපේ විෂය පද්ධතිය තුල තියෙනවා විශේෂයෙන්ම දැන් මේ කාරණාවට ග්‍රහණය කරගන්න පුළුවන් මාධ්‍ය මායාව කියන කාරණා. මාධ්‍ය මායාව තුල මම දකිනවා විශේෂයෙන්ම මේ අපි පාසල් පද්ධතිය උගන්වන ගුරුවරු වශයෙන් අපි මේ ළමයින්ගේ විවෘත සිත තුල අපිට මේක හොයාගන්න බෑ. මේක තියෙන්නේ ළමයින්ගේ ගොඩක් වෙලාවට මේ සැඟවුණු සිතේ සහ අන්ධ සිතේ. දැන් මම මේ කතා කරන්නේ අර ජොහාරිගේ කවුළුව විග්‍රහය කියන එක අරගෙන ජොහාරිගේ කවුළුව විග්‍රහය තුල තියෙනවා මේ අර විවෘත සිත. ගොඩක් වෙලාවට
මම පොඩි සමීක්ෂණයක් කළා එක්තරා අවස්ථාවක මේ ත්‍රිරෝද රථවල පිටිපස්සේ තියෙන වැකි සම්බන්ධව මේ වැකි වලින් කරන sannivedanaත්මක බලපෑම ගැන මේක අර විවෘත සිතේ නෑ. නමුත් මේ ළමයින්ගේ මේ සැඟවුණු සිතේ අන්ධ සිතේ තියෙනවා. අපි අර සර් ආචාර්යතුමා කිව්වා වගේ මේ ෆැන්ටසියම යථාර්ථයක් කරගෙන ඉන්නවා ළමයි. ඇත්තටම මේක කුඩා දරුවන්ට විශේෂයෙන්ම ගෘහණියන්. දැන් ගෘහණියන්ට මේ තත්ත්ව බලපාන එක සෑහෙන බරපතලයි. මොකද ඇය බලාපොරොත්තු වෙනවා මහන්සියලා නිවසට එන ස්වාමියාගෙන් වර්තමාන ටෙලිනාට්‍යයේ තියෙන මවල පෙන්වන ෆැන්ටසියක්. ඒ වගේම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා මවල පෙන්වන ෆැන්ටසියක්. දරුවොත් මේ කාරණාව බලාපොරොත්තු වෙනවා. මේ නිසා ජනමාධ්‍ය අද වෙනකොට මේ වෙලෙන්දාට යටිතල පහසුකම් සැලසීමට මේ කරන ව්‍යාපෘතිය හඳුනා ගැනීම මම හිතන්නේ මේක මීට වඩා පුළුල් ගැඹුරු විදිහට මම හිතන්නේ තාම සරලව සමාජගත වෙනවා නම් හොඳයි. මොකද එහෙම නොවුනොත් එහෙම මේක විශාල බරපතල ප්‍රශ්න මවන තත්යකටපත් වෙනවා. මම කැමති ආචාර්යතුමනි ඔබතුමාගෙන් දැනගන්න මේ මාධ්‍ය මායාව කියන එක දැන් ඔබතුමාර කතා කරා ඉස්සර ටෙලිනාට්‍ය දිමුතු මුතු ටෙලිනාට්‍ය ගත්තා. ඉතින් ගියාම දූදරු ටෙලිනාට්‍ය ගත්තා. ඒවට රක්ෂණ සමාගම් වලින් ඒ වගේ වෙලෙන්ද කොහොමද සම්බන්ධ වුනේ කියන කාරණාව කිව්වා. මේ මෑතකදීත් මම දැක්කා මේ පෙම්වතා සහ පෙම්වතිය යනවා එක්තරා ටෙලිනාට්‍යයක මේ ආපන ශාලාවකට හෝටලයකට. එතනදී ඔවුන් පෙම්වතා කිරිතේ එකක් ඕඩර් කරන්න යනකොට පෙම්වතිය කියනවා ඕවා ඕඩර් කරන්නේ නැහැ කියලා මේ අඹ මිල්ක් ෂේක් එකක් ඕඩර් කරනවා. ඉතින් මේ තාලය සහ රැල්ල කියන එක වෙලෙන්දට ඕන විදිහට ජනමාධ්‍ය අඳුරලා දෙන්නකොට මේ අපේ ළමයි ගෘහණියෝ මේ ප්‍රවාහය මේකට දැඩිව ග්‍රහණය වෙලා තියෙනකොට දැන් අපි මේවා පන්ති කාමරය තුල කතා කරනකොට එක්තරා විදිහකට ළමයින්ට නිකන් මං හොඳට බලලා තියෙනවා නිකන් අපි නිකන් විහිළුවක් වගේ. සර්ලා මේ ටීවී එකේ මේ ගොඩක් අය මේ පිළිගන්නේ. කියන්නේ මේ ළමයි හිතන්නේ මේ ටීවී එකකින් කියන මේ ඔව් සමාවෙන්න බාධා කරාට මේ ඔයා මේ ප්‍රශ්නේ අහලා ඊට පස්සේ ආපහු සර්ත් එක පොඩි සාකච්ඡාවකට යන්නේ. ඒක ફોකස් කරලා එකක් කරන්න මොකද සර්ගේ කාලේ ප්‍රශ්නේ තමයි දැන් අපි මේක සමාජගත කරන්න ගුරුවරු වශයෙන් විෂය කරුණු වශයෙන් සමාජගත කරන්න මේ හොඳ ප්‍රවේශයක් අපිට ආරම්භ දෙන්න පුළුවන්. මම හිතන්නේ මේ ලොකු අභියෝගයක්. ඉතින් ඒ කියන්නේ කළු ගලක් එක්ක වාගේ හැප්පෙන දෙයක් තමයි තියෙන්නේ. දැන් විශේෂයෙන් බැලුවොත් එහෙම දැන් මම ඒක තමයි කිව්වේ දැන් මේ තියෙන්නේ සම්පූර්ණයෙන් අපි බැලුවොත් එහෙම දැන් ජනප්‍රිය දේ සහ යථාර්ථය අතර වෙන් කර ගැනීම අපේ ජීවිතේ අමාරු දෙයක් නේ. ඒ කියන්නේ ඒක මාධ්‍ය විතරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා වෛද්‍යවරයෙක් කිව්වොත් එහෙම මාට ලොකු අමාරුවක් නැහැ. ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙන මේ බේට් ටික බීලා යන්න කිව්වොත් එහෙම ඒ වෛද්‍යවරයාට සමහරට අපි ආයෙ යන්නේ නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නේ වෛද්‍යවරයා බෙහෙත් ගොඩක් දෙන්න ඕන, පරීක්ෂණ ගොඩක් කරන්න ඕන, අඩු ගානේ MRI එකක් කරන්න කිව්වොත් අපි හිතනවා මෙයා හොඳයි. ටියුෂන් එහෙකුත් එහෙමයි. සාමාන්‍ය අපි හිතමු සාමාන්‍යයෙන් ටියුට් ටිකක් ගහලා මොනවා හරි සරල විදිහට පන්ති බෝඩ් එකක් පාවිච්චි කරලා ඉගෙනනට වඩා කැමති නිකන් මල්ටිමීඩියා පාවිච්චි කරලා ඊට වඩා එහා ගිහලා ෆෝ කලර් ලැමිනේටිං එහෙම කරපුවාම අපි කැමති. එතකොට අද කාලේ නිකන් අර එහෙම තමයි ගිහිලා අර නිකන් ෆෝත් අර ইনফরমේෂන් ඉන්ඩස්ට්‍රි එකකින් ඉන්නේ අපි. ඒ කියන්නේ හැම තැනකදීම දැන් කියන්නේ බටහිර රටකින් ඇවිල්ලා සුද්දෙක් ඇවිල්ලා මොන හරි වචන ටිකක් දාලා එහෙම කරලා මොන හරි ඉංග්‍රීසියෙන් මොන හරි කරා නම් අපි ඒකට බයයි. අපි ඒකට ගරු කරනවා. නමුත් ලංකාවේ මිනිහෙක් ඇවිල්ලා මොන හරි දෙයක් සිංහලෙන් කතා කරලා ඊට වඩා යථාර්ථයක් කිව්වහම අපි ඒක ගණන් ගන්නෑ. ඒක තමයි සමාජයේ තියෙන தත්ත්වය. ඉතින් එතකොට අපිට මේ උඩුගම් බලා ඒවට ඇත්තටම ගන්න එතකොට උඩුගම් බලා පීනන්න වෙනවා අපිට. මං හිතන්නේ උඩුගම් බලා පීනන්න අමාරුයි. අමාරු වුණාට එහෙම අපිට වෙනස් කරන්න පුළුවන් තැන් තියෙනවා සමාජයේ. එහෙම කරන්න නම් අපි හිතමුකෝ දැන් උදාහරණයක් බැලුවොත් එහෙම දැන් අපි දැන් හොගානා පොකුණ චිත්‍රපටය ගන්නකො. ඒ හොගානා පොකුණ චිත්‍රපටිය ඒ කියන්නේ ඒකේ පොඩි අඩුපාඩු තියෙනවා. නමුත් ඒක දැන් හොඳ උත්සාහයක්. දැන් මම දකින්නේ එහෙම අනිත් පැත්තට යන්න උත්සාහ කරන මිනිහෙක් තමයි ජයලත් මනෝරත්නය. ඔහු නැති වුණා අපතරේ
ඔහුගේ ගුරුතරුව වෙන්න පුළුවන්, ගෝල් චිත්‍රපටිය වෙන්න පුළුවන්. එතකොට එතනින් කරන්නේ ළමයින්ට මුලින්ම අපි ලං වෙන්න ඕන. දැන් අපේ ගාවට ළමයා ගෙන්න ගන්න බෑ. අපිට පුළුවන් ද එයාලගේ ලෝකෙට ගිහිල්ලා තමයි එයාලගේ ලෝකෙ ඇතුළේ ඉඳලා තමයි අපි කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාලව අපේ ලෝකෙට ගේන්න බෑනේ. මොකද අපේ තියෙනවනේ මේ අපිටත් තියෙනවනේ පොඩි ප්‍රශ්නයක් අතීත කාමයෙන් පෙළෙන මානසික තත්ත්වයකුත් තියෙනවනේ. අපි හැම වෙලෙම කියන්නේ එහෙමනේ අපේ කාලේ ඉගෙන ගත්ත අය කාලේ විශ්වවිද්‍යාලේ හොඳයි දැන් වැඩක් නැහැ. දැන් වර්තමාන පරම්පරාව මෙහෙමයි. ඉතින් මෙහෙමයි වර්තමාන පරම්පරාව අහසින් කඩා වැටෙන්නේ නැහැ. එයාලත් මේ සමාජයේ මහ පොළොවට වැටලා තමයි දකින්නේ. ඒ නිසා අපිට මුලින්ම තේරෙන අපි කියනවානේ අපි ඉගෙනගත්තු දේවල් අමතක කරලා අපේ දේවල් අමතක කරලා තමයි එතනට යන්න ඕනේ. අපි දන්නවා අපේ අත්දැකීම් මේවයි කියලා හිතාගෙන එතනට ගියොත් එයාලයි අපි අතර ගැටුමක් ඇති වෙනවා. නමුත් අපිට පුළුවන් නම් අපි කියන්නේ අපි අන්ලර්න් කරනවා කියලා කියන්නේ අපි දන්න දේවල් දන්නේ නැති ගන්නට. අපි ගමකට ගිහිල්ලා ගමේ ඉන්න ප්‍රජාවත් එක්ක මොන හරි ප්‍රජා සහභාගීත්වයෙන් සංවර්ධන ව්‍යාපෘතියක් කරනකොට අපි මහාචාර්යවරයෙක් හැටියට ගමට ගිහිල්ලා මිනිහකින් ඉගෙන ගන්න ගියොත් අපිට ලැබෙන්නේ නැහැ. අපි යන්න ඕනේ මම මහාචාර්යවරයෙක් නෙමෙයි. මම සාමාන්‍ය මිනිහෙක්. මම නිකන් ගිහිල්ලා යාලත් එක්ක කටයුතු කරලා ගණිතුණු කරලා එතකොට තමයි එයාගේ දේවල් අපිට ලබා ගන්න. ඒතකොට ළමයාගෙනුත් එහෙමයි අපිට කරන්න වෙන්නේ. ඉතින් මීට වඩා පුළුල් ප්‍රවේශ තියෙන්න ඕන. නමුත් ඒවා අපි අධ්‍යයනය කරන්න ඕන. අපි තාම දන්නේ නැහැ. ඉතින් මම හිතනවා හොඳම දේ තමයි අපි පොතපතෙන් න්‍යායෙන් සංකල්පයෙන් ඉගෙන ගන්නවට වඩා අපි සමාජයේ මහ පොළවෙන් ඉගෙන ගන්න ඕන. මම හිතනවා ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාලය තමයි සෝබාදහමයි සමාජයයි. ඒකට එහා හොඳ විශ්වවිද්‍යාලයක් නැහැ. ඒ කියන්නේ පොත්වල විශ්වවිද්‍යාලවල සංග්‍රහවල තියෙන දේවල් ඇවිල්ලා තියෙන්නේ අතනින් තමයි. එහෙම නැතුව කවදාකවත් දැන් මාක්ස් වාදී අදහස් වලට මාක්ස් ජීවිතයේ විඳපු දුක, ඔහුට කන්න බොන්න නැති වෙච්ච එක, ඔහුගේ ළමයි මැරිච්ච එක තමයි ඔහුව දාර්ශනික බවට පත් කරන්නේ. ඒ වගේ ලංකාවේ රන් බණ්ඩස නිරත්නලා, එතකොට අපේ මේ මහාගම සේකරලා, එහෙම නැත්නම් රත්නශ්‍රී සර්ලා, ඔය කට්ටිය ඒ බලන්නකො වැදගත්ම දේ තමයි ඒ સંદર્ભය. ඒ වටපිටාව, ඔවුන්ට ලැබිච්ච අත්දැකීම. දැන් ඒක තමයි ලරුවන්ට නැත්තේ. ඒක තමයි ප්‍රශ්නේ හර්ෂ මහත්තයා. ඒ කියන්නේ දැන් ඒ સંદર્ભයේ අවස්ථාව වටපිටාව නැති වුනහම මිනිහෙක්ට එහෙම වෙන්න බෑනේ. දැන් ඉස්සර මිනිස්සුන්ට ඒක ඕන තරම් දැනෙන්න දැන් ළමයා ඉතින් වෙල් වල දුවන්නෙත් නෑ, ගස් කොළන් යට ඉන්නෙත් නෑ. එතකොට ඉතින් එයාට බලෙන් අපිට වෙලයි ගමයි දෙන්න බෑ. ඒ නිසා සමාන්ස දැන් අපි රම්බණ්ඩ සෙනරත්න මැතිතුමා ගැන සඳහන් කරපු කියන්නේ දැන් ඇත්තම දැන් නීතිඥ වෘත්තයේ ගොඩක් කට්ටිය සින්දු ලියනවනේ. මේ හැබැයි ඉතින් රම්බණ්ඩ සෙනරත්න මැතිතුමා ලියන සින්දු බොහෝ නීතිඥයන්ගෙන් ලියවෙලා නෑ. ඒ කිව්ව කතාවේ අර පරිසරය සහ ඒ එතුමා එන පරිසරය, එතුමාගේ සමාජ විඥානය එහෙම තමයි රත්නශ්‍රී සර්ලා අන්න ඔබතුමා කීපක හරියටම හරි මම මේ එකතු කරා යමක් කියන්නේ. ඔව් දැන් මම හිතුවේ දැන් උදාහරණ රම්බණ්ඩ සර් ලියනවනේ මේ සර් කියන්නේ අපිට ඔහු ජීවිතය උගන්වපු කෙනෙක් හින්දා අපි ඔහුට සර් කියන්නේ. දැන් ඔහුගේ දවසක් පැලන තිහේනේ කියන ගීතය ගත්තාම ඒක අම්මා ගැන ලිව්වා කියන එකට වඩා මට දැනෙන්නේ වෙන විදිහකට සමාජ විද්‍යාත්මකව. ඒකේ තියෙන්නේ කපුගේ තමයි ඒක කියන්නේ. ඒතකොට දැන් රන්බණ්ඩ කියන්නේ ඒ 70 දශකයේ අග 80 දශකයේ මුල ගමේ තරුණයා නගරයට ගියාම නගරේ ජීවත් වෙනකොට කොහොමද නගරය තුල තියෙන සමාජ ජීවිතය තුල ඒ ගැමි තරුණයා අසරණ වෙන්නේ. එතන ගියාම නගරේ තියෙන්නේ තරංගය, සූරාකෑම, රැවට්ටීම, බොරු කීම. එතකොට එයාට ඒ වෙලාවේ මතක් වෙනවා මගේ ගම මෙහෙම නෑ නේද? මගේ අම්මා මෙහෙම නෑ නේද? ඒ නිසා මේ නගරය තුල මම තනි වෙනව නේද? එතකොට ඒක අම්මත් එක්ක බද්ධ කරලා ලියලා තියෙනවා. එතකොට ඒක රම්බණ්ඩ මොකද මේ නීති විද්‍යාලයට ඔහු එනවා. ඇවිල්ලා ඔහු දුක් විඳින හැටි, ඊට පස්සේ ඔහුගේ පෙම්වතිය මැරලා සින්දුව මං හිතන්නේ පබළු නගේ නාමල් තිලකේ සමුනෝ කියන ගීතයත් එහෙමයි. ඒකට ඒකෙන් පේනවා මිනිහෙක්ව හිතන්න, කල්පනා කරන්න, නිර්මාණශීලී කරන්නේ ඒ මිනිහාගේ වටපිටාව පරිසරයේම තමයි. ඒ ගැන තර්කයක් නෑ මං හිතන්නේ. ඒක තමයි අපේ වර්තමාන පරම්පරාවට නැත්තේ කියලා මට හිතෙනවා. පැහැදිලිව. සමන්ත සර් මම ධම්මික. ඔව් සමා වෙන්න. ධම්මික ඔයාලට දැන් ආපහු යන්න පුළුවන්. සර්ගෙන් දැන් අහන්න වාගේ මේ පිළිතුරත් එක්ක අපිට මං හිතනවා මොකද දවස් වැඩි කාලයක් දරුවෝ අපේ විෂය පතයත් එක්ක නෙවෙයි ඉන්නේ. ඉතින් සාමාන්‍ය විවෘත සමාජයට ගියාම ජනමාධ්‍යෙන් ඒ නිසා මම හිතනවා ක්‍රියාකාරකම් හැටියට අපි යොදාගත්තොත් මනෝ විද්‍යා ප්‍රවේශයන් යොදාගත විශේෂයෙන්ම මේ ජනමාධ්‍යයේ තියෙන මේ සංදේශවල ස්වභාවයන් මේ මාධ්‍ය මායාවට විරුද්ධව කිසියම්
පෙළ ගැස්වීමක්. ඒ කියන්නේ ඔය වාර්ෂිකව හෝ මේ මාධ්‍යයට පාසල් සිසුන්ගේ බලපෑමක් කරන ආකාරයේ උද්ඝෝෂණයක් නෙමෙයි මම මේ වචනේ එතන පාවිච්චි කරාට උද්ඝෝෂණයක් නෙමෙයි බලපෑමක් කරන්න මේවා එපා අපි මේවා අපි දැන් තේරුම් අරගෙන ඉන්නේ වගේ වැඩ පිළිවෙල පාගමනක් ලෑස්ති කරන්න තිබුණා නම් මම හිතනවා ඉදිරි වකවානුවලදී මේක ටිකක් ඇඟට දැනෙන දෙයක් වෙයි කියලා. ළමයින්ගේ මේ මාධ්‍ය මායාව වාගේ කාරණාවද විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යාව නිරූපණය කරන ආකාරය ගත්තාම ටෙලිනාට්‍ය තුල පාසල් ශිෂ්‍යෙක් කියලා පොඩි ළමයෙක් වුණත් ඊට පස්සේ දකින්නේ අර ටෙලිනාට්‍යය පෙන්නන කෙනා ඔළුවේ මැවෙන්නේ. ලොකු පන්ති වලට යනකොට ඒ වගේ අඳින්න ඕනේ, ඒ වගේ පළඳින්න ඕනේ, මේ වගේ වෙන්න ඕනේ කියලා. මම හිතනවා මනෝවිද්‍යාත්මකව අපිට වැඩසටහන් සම්බන්ධ කරන්න පුළුවන් නම් පාසල් වල මේ ඇතර කියන්නේ ඒ වැඩසටහන් වලින් කෙරෙන්න ඕනේ මේ මහ පොළොවේ පය ගහලා ඉන්න සැබෑ විදිය. ඒ මාධ්‍ය ෆැන්ටසියෙන් සම්පූර්ණයෙන් වියුක්තව අපි එතන ළමයින්ට වැඩසටහනක් කරොත් මම හිතනවා හොඳයි කියලා. ඔව් මම හිතන්නේ මෙහෙමයි දැනට සමාජයේ දැනට පවතින දේ අපි බිඳ දාන්න නම් ඊට වඩා ශක්තිමත් දෙයක් අපි ගාව තියෙන්න ඕන. දැන් අපිට එහෙම කරන්න දැන් උදාහරණයක් හැටියට අපිට එහෙම කරන්න පුළුවන්ද කියන එක හදාගන්න මුලින්ම මොකද අපිට දැන් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ළමයා අපිට වඩා නූතන මාධ්‍යයට ගිහිල්ලා තියෙන්නේ. ඒත් නූතන මාධ්‍යයට ගිය ළමයාව අපිට අවශ්‍ය වෙන විදිහට සකස් කරගන්න ටිකක් ලේසි නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් එයා දකින්නෙම අධි යථාර්ථය තමයි. දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය යථාර්ථය දන්නේ නැහැ. මොකද අධි යථාර්ථය තුල ජීවත් වෙච්ච මිනිහට දැන් අපි කිව්වොත් එහෙම දැන් අධි යථාර්ථය කියලා කියන්නේ අපි බැලුවොත් එහෙම දැන් ඇමරිකාව මේ වියට්නාමයට යුද්ධයෙන් පරදිනවනේ. පරදිලා ඇමරිකන්ස් එබළු 65000ක් විතර මිය යනවා. ඊට පස්සේ ඇමරිකාව මොකද කරන්නේ? ඒකට හරියන්න හදනවා රම්බෝ චිත්‍රපටිය. මම හිතන්නේ හර්ෂ මහත්තයා බලලාති. ඔය සිල්වෙස්ටර් සැලෝන්ගේ චිත්‍රපටයක් හදලා ඒ කියන්නේ ඇමරිකාව ඊට පස්සේ මොකද කරන්නේ? යුද්ධ දිනෝ වගේ තමයි තරුණ පරම්පරාවට පෙන්වන්නේ. මතවාදීව දෙනවා. ඔව් මතවාදී. එයාලගේ ඒකට කියන්නේ සිනමැටෝග්‍රැෆයිසේෂන් කියලා. ඒ කියන්නේ සිනමාවෙන් ඔවුන් ජය ගන්නවා. දැන් එතකොට ගල්ෆ් යුද්ධය කියන එකක් තිබුණේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ 92 ගල්ෆ් යුද්ධය මේ බුෂ්ගේ කාලේ ඒක යුද්ධයක් නෑ මාධ්‍යින් දිනුවේ. ඒ කියන්නේ ඒක තනිකර මීඩියෝක්‍රසි. ඒකට කියන්නේ මාධ්‍යවාදය. CNN එක සම්පූර්ණ මෙහෙම. ඒ කියන්නේ ස්පීඩ් ටෙක්නොලොජි ඇන් මීඩියා. ඔය තුන තමයි පාවිච්චි කරේ. එතකොට එහෙම තියෙනකොට අපිට අර මේ කවුද අපේ මෙයා කියන අයින්ස්ටයින් කියනවා අපිට ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන්න පුළුවන් නම් අපිට පැරණි බුදුහාමුදුරන්ගේ කාලේ එතුමාගේ ශරීරයට වැටිච්ච මේ ඡායාවකුත් අපිට පහු කරන් ගිහලා අල්ලලා ඒක බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් යන රේස් එකට වඩා අපි වේගින් යන්න පුළුවන් දෙයක් හදා ගන්න ඕන. ඒ කියන්නේ හරි දෙයක්. දැන් මේ දරුවෝ එකට ගිහිල්ලානේ තියෙන්නේ. දැන් අපි හිතමුකෝ උදාහරණයක් හැටියට දැන් අපි ගත්තොත් එහෙම දැන් ඒ කාලේ අපි දැක්කා ජයලත් මනෝරත්නයන්ගේ තිබුණා මේ සින්දු බින්දු කියලා නාට්‍යයක්. ඒ කියන්නේ එයා ලොකු නළුවෙක් වුණාට ළමයි වෙනුවෙන් වැටෙනවා ඒ ගානට. දැන් අපි හිතන්නකෝ වැඩි ඕනේ නැහැ. දැන් කුමාරතුංග මුනිදාස අපිට වඩා කොච්චර දියුණුද කියලා හිතන්නකෝ. අවුරුදු 150ට විතර කලින් හිටපු ඔහුගේ ළමා කතා තුනක් තිබුණානේ. කිරිහා මේ හත්පන ඊට පස්සේ මගුල් කෑම හීන්සරේ. ඔය කතා තුන අපිට බැලු බැලමට ළමා කතා ළමයිට තමයි ලිව්වේ. හැබැයි ඒකේ ව්‍යුහය ඇතුලේ තිබුණේ මොනවද? සම්පූර්ණ වෙනස් දේවල් තිබුණේ. ඒකේ තිබුණේ ශික්ෂණය, විනය, එතකොට අපිට එන අභියෝගයේ පෙරලා ගැනීම බලන්න. එතකොට ඒ අවුරුදු 100 මං හිතන්නේ ඔහුගේ ජන්මදිනයේ 133ද කොහෙද දැන් තියෙන්නේ. එතකොට අවුරුදු 100කට කලින් ලියපු කතාවන්නේ. එයා ඒ කාලේ අතීතයේ ඉඳගෙන අනාගතය දැක්කනේ. දැන් මගුල් කෑම කියන එකේ කියන්නේ නොගැලපීම, නොපෑහීම. එතකොට හත්පනේ කියන්නේ මිත්‍යාව බිඳ දාන හැටි. එතකොට හීන්සරේ කියන්නේ අපිට විරුද්ධ වෙන බලවේගය කඩා දාන හැටි. එතකොට ඒ කුමාරතුංග මුනිදාසයන්ගේ බලන්න එයා අදටත් ඒක වළංගුයිනේ. අන්න එහෙම නිර්මාණ අපිට කරන්න බොල්ලා. ඒකේ තියෙන්නේ බොහොම පොඩි කතාවක්. බොහොම දැන් සමහර අය කියනවා මාටි වික්‍රමසිංහයන්ගේ අපේ ගම කතාව තුළ පරිසර වේදිකේකට වඩා වැඩිපුර පරිසරය ගැන කතා කරනවා. ඒ කියන්නේ යමුත් ඒකේ පරිසර පොතක් නෙමෙයි. ඒතකොට ඒක ඒ තරම් ඒක සංයුක්ත අදහස් තියෙන දැන් අන්න ඒ වගේ මට්ටමට අපි තාක්ෂණයක් අරගෙන අපිට පුළුවන් නම් දැන් තොටවත්ත මහත්තයා පුළුවන් ගන්නට කරන්නේ ඒ කාලේ. දැන් එහෙම චරිත නැත්තේ ඇයි අපිට අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ හර්ෂ මහත්තයා. දැන් රූපවාහිනියේ වුණත් එහෙම චරිත ඉන්නවනම් අපිට මේ ළමයි ටික ආපහු අපි ගාවට ගෙන්න ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි කියලායි මට හිතෙන්නේ. එහෙම manussත්වයේ තියෙන සංවේදීකම තියෙන
වෙනස් වෙන්න පුළුවන් අපිට හොඳ මාධ්‍යවේදියෝ ඕන කියලායි මම හිතන්නේ. ඇත්තටම සර් මේ වැදගත් තැනකට ඔබතුමා මේ ගෙනාවේ මේ මම ඒක කිව්වේ අර ජාතික වේදිකාවක තමයි අපි මේ කතා කරන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ ඔබතුමාලගේ වගේ විද්වතුන්ගේ මතවාද මේ ජනමාධ්‍ය නිවැරදි තැනකට දිශාපනයකට ගෙන යාම සඳහා ඒ සමාජ කතිකාවක් ආරම්භ වීම ඉතා වැදගත්. ඇත්තටම ජනමාධ්‍ය වේදේ කියන්නේ පුහුණුවෙන් කළ යුතු දෙයක් නේ සර්. අපි ගත්තොත් එහෙම මේක තියෙන හරය ගොඩක් වටහා ගන්න නැති ආකාරයක් අර හයිප් අර අපි කිව්වර අධ්‍යතාර්ථවාදයේ තුලම හදලා තියෙන මේක ඉගෙන ගන්න ඕනේ නැති විෂයක් කියලා. අපි මේ කරන්නේත් ඒක. මේක ඉගෙන ගන්න ඕන විෂයක්. මේක ගැඹුරුයි, සංකීර්ණයි. මේක මාධ්‍යයට ගොදුරු වෙන්න පුළුවන්. නමුත් මේක පරිහරණය කිරීම දැනුවත් භාවයෙන් කළ යුතු දෙයක් කියලා. ඒ නිසා තමයි දැන් ඔය පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන උනත් ඒක මොඩල් එකක්. ඒක මේ පාසලේ අර 44 ලක්ෂයක් ඉන්න පාසල් ශිෂ්‍යයන්ට යම් දිසා ඒ කියන්නේ මේ පාසල තුල යම් කිසි විදිහක අර විචාරශීලී බුද්ධිමත් සවිඥානික පරිසරයක් හැදීමේ ඒකකයක් විදිහට තමයි මේක භාවිතා කරන්න පුළුවන්. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍යයි. අර සර් කිව්වා වගේ අර ඒ කියන්නේ යම් කිසි දෙයකට ශක්තිමත් වැඩපිළිවෙල නැත්නම් මේ මතවාදය අරන් යන්න බෑනේ. ඉතින් ඒක අපි ක්‍රමෙන් අරගත යුතුයි. මේ වැඩසටහන ආරම්භ කළත් අවුරුදු 15කට වඩා වැඩි පාසලට ජනමාධ්‍ය විෂය යන්නේ 2000 අපි 2000 ඉඳන් මේක ආරම්භ වෙලා කතිකාවක් කළා 2005 විතර ගිහිල්ලා 2020 වෙනකම් මේකේ අර අධ්‍යාපන විෂය සමගාමී විෂයත් හරිය ගැඹුර පාසලට ඒ කියන්නේ සම්ප්‍රේෂණය වෙලා නැහැ හරියට. දැන් තියෙන්නේ මෙච්චර දැන් මාධ්‍ය මෙච්චර ව්‍යාපෘතවාදයක් තුනුනත් පාසලේ මාධ්‍ය එක කියන්නේ ඇත්තටම බොහොම මේ සමහර පාසල් වල විතරයි මේකේ අර ප්‍රබලතාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ නිසා අපි අර පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට මේ 1000ක් අපි හිතනවා මේක යම්කිසි තැනකට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. අවුරුදු 2කින් 3කින් මේක අර සමාජ සවිඥානිකත්වයක් උදෙසා මේ යම් ප්‍රජාවක් විදිහට දිනු කළ යුතු ඒකකයක් විදිහට අපි හිතලා තියෙන්නේ. ඒකට අපේ වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒ විද්වතුන්ගේ උගතුන්ගේ දායකත්වයෙන් මේ ගැන සමාජ කතිකාවක් ඇති කරගෙන ඔය මේ වගේ උනන්දු වෙන ගුරුවරු ඒ වගේම පාසල් ශිෂ්‍යෝ මේ උසස් පෙළට මාධ්‍ය විෂය කරන ළමයි ලක්ෂ 2ක් විතර ඉන්නවා කියන්නේ ඒක ලොකුම දෙයක්. ඒ කියන්නේ 44 ලක්ෂය තුළ ලක්ෂ 2ක් විතර ජනමාධ්‍ය විෂය ඉගෙන ගන්නවා කියන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් ඒක සමාජගත වීමේදී ඒ අර විචාර බුද්ධියක් සහිත සමාජ සවිඥානිකත්වයක් උදෙසා අර කියන දෙයක් අපි හිතමු අසන්දේ මේ අපි කියන මාධ්‍යයෙන් මේ කියන යථාර්ථය අධ්‍යාතාර්ථය තේරුම් ගන්න පුළුවන් පිරිසක් හදනවා කියන්නේ ඔවුන් තුල 10ක් 15ක් 20ක් දක්වා සම්ප්‍රේක්ෂණය වෙනවනේ. ඒ විචාර බුද්ධිය ඒක තමයි වැදගත් වෙන සමාජයකට. සිවිල් කිව්ව විදිහට සිවිල් සමාජයේට මේ පිරිස ඊටාම සමාජ සක්‍රියත්ව දායකත්වයක් සඳහා වැදගත්ම මේ ඉලක්කගත ග්‍රාහක පිරිසක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි අපි ජනමාධ්‍ය අමාත්‍යාංශ මේක දුෂ්කර ගමනක්. හැබැයි අපි ආරම්භයක් වෙලා තියෙනවා. අපිට මේක සාර්ථක කරගන්න බුද්ධිමතුන්ගේ උගතුන්ගේ විශ්වවිද්‍යාලාචාර්ය මහාචාර්ය ඒ වගේම මේ ජනමාධ්‍ය විෂය ගැඹුරකින් සමාජගත විය යුතුයි කියන අදහසට ඒ මඟ පෙන්වීම සහ යම් ආකාරයෙන් අනුග්‍රහය ලැබුණොත් අවුරුදු 3කට 5කට වගේ කාලෙකදී මේක අපිට කළමනාකරණය කරගන්න පුළුවන් කියලා විශ්වාසයෙන් තමයි මේ යන්නේ. ඒකට අපි පූර්ව වැඩසටහනක් විදිහට තමයි මේ වගේ දේවල් වලින් පුළුවන් තරම් දැනුවත් කරන්න. කෙනෙක් ප්‍රශ්නයක් අහන්න ඉන්නවා කවුරු? කියන්න කවුරු හරි ඉන්නවද? ඉන්න සර් මම මේ පොඩි අදහසක් එකතු කරන්න හදන්නේ මේ සර් මේ දැන් ලක්ෂ 2ක් විතර ඉන්නවා කියලා සර්මත් කිව්වා මේ ජනමාධ්‍ය විෂය හදාරන ළමයි. දැන් මම උගන්වන ඉස්කෝලේ රුහුණු විජයබා ජාතික පාසලේ ළමයි ඉන්නවා 48 දෙනෙක්. එතන වැඩේ තියෙන්නේ සර් මම එතෙන්ට ගියෙත් මම දැන් ජනසන්නිවේදනයේ විශේෂවේදී උපාධියක් හදාරලා ඒක MA එකක් කරලා ජාතික රූපවාහිනිය සහ තවත් මාධ්‍ය ආයතන කිහිපයකම වැඩ කරලා තමයි මම ගුරුපත් වීමකට එන්නේ. හැබැයි මම ඉගෙන ගත්ත විෂය මට උගන්වන්න හම්බුන්නේ නැහැ අවුරුදු 3ක් යනකම්. මට හම්බුනේ වෙනත් විෂයක්. මම මෙතන ඉඳලා අතෙන්ට යනකොට බොහොම අමාරුවෙන් ලොකු හරියටම නිකන් සාමාන්‍ය වචනින් කියනනම් ලොකු ගේමක් දීලා තමයි මම මේ විෂය උගන්වන්න යන්නේ. එතකොට දැනට ඉන්නවා මේ විෂය ඉගෙනගෙන ප්‍රාථමික අංශයේ උගන්වන ගුරුවරු සෑහෙන පිරිසක් ඉන්නවා. මම ඉන්න පැත්තේ මේ අවට ඉස්කෝලවල ජනමාධ්‍ය විෂය තියෙනවා. හැබැයි උගන්වන්නේ ඒක ඒ පිළිබඳ දැනුමක් නැහැ සර්. ලොකුම ප්‍රශ්නේ දැන් මේ සිලබස් එකක් තියෙනවා. මේ විෂය ලොකු පරාසයක් තියෙනවා. මේකේ ෆ්‍රේම් එකක් තියෙන. ඒකේ 4 කොන හරියටම හඳුනා. ඒ කියන්නේ මම ලොකු මම කියන්නේ අපහාසයක් කරනවා නෙමෙයි. මේකේ 4 කොන හරියටම අවබෝධ කරගෙන නැතුව සර් කොහොමද මේක ළමයින්ට හරියට අවබෝධ කරගන්නේ?
මේ තියෙන ජනමාධ්‍යයේ තියෙන මේ තියෙන මේ අපි කියනවා සියුම් ළමය සහ මේ ඉන්න හැමෝම අන්දනවනේ. සියුම්ම අන්දනවා. එතකොට මේ අන්දන එකෙන් ඒ ළමයට හරියට හතර කොන ෆ්‍රේම් එකේ හතර කොන හරියට අවබෝධ කරන්න මේ ඉන්න බහුතරයක් මේ විෂය දැන් පාසලේදී කියනවනේ විෂය නැත්තම් ඕන ගුරුවරයෙක්ගෙන් ගුණින් තියනවා මේක උගන්වහන් කියලා. හැබැයි එහෙම බෑ සර් මේක කරන්න. මේක තවදුරටත් මේ විදිහට කරන්න බෑ. අපේ අදහසත් ඒකම තමයි. එතකොට සර් මේ ගුරු පද්ධතිය ඉන්නෝ මේ පිළිබඳ දැනුම ඉගෙනගත්තු විශේෂ උපාධාරීන් ඉන්නෝ. හැබැයි සර් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිදු උත්සාහයක් ගන්න නැහැ ඒගොල්ලන්ට අදාළ සබ්ජෙක්ට් එක දෙන්න. සර්ලට පුළුවන් නම් මැදිහත් වෙන්න. නෑ මේ මැදිහත් වීම කරනවා. ඇත්තටම දැන් අපිට ඕක කියලා තියෙනවා අපිත් මේ ඒකේ හයිය තමයි මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය දෙන්න හදන්නේ. අපේ ලේකම්තුමා හරහා අපේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා මුලදීත් ඔය අවුරුදු දෙකකදීත් ඔය ප්‍රශ්නේ ඇති කරා. හැබැයි ඒකට අපේ වැඩපිළිවෙලක් තිබෙන්නේ අපිට මැදිහත් වෙන්න අමාත්‍යාංශයක් විදිහට. දැන් අපි ඒකට මැදිහත් වෙනවා. අමාත්‍යාංශයක් විදිහට. දැන් අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි දැන් මේකට පාසල් පද්ධතියට ඇතුල් වෙලා තියෙනවා ජනමාධ්‍ය සමාජය හරහා. ඒ ඔබ වෙනුවෙන් ඒ කතිකාව අපි අධ්‍යාපන අමාත්‍යාංශයට රැගෙන යනවා. අපේ ලේකම්තුමා හරහා. ඒක අපි ලොකුම දෙයක් කරා ඒක තමයි. නැත්තම් මේ ළමයි ටිකට ඇත්ත යථාර්ථ තේරුම් කරගන්න මේක තේරුම් කරවන්න හරිම අමාරුයි. ඔතන යට තියෙන ප්‍රශ්නේ අපි දන්නවා. දැන් අධ්‍යාපන විෂය සමගාමී කියන එකේදී ඔය මේ කියන විෂය දැන් නාට්‍ය අරංග කලාව ක්‍රීඩාව අධ්‍යාපන විෂය සමගාමීනේ. හැබැයි ඉතින් අඩුම මේ අනුග්‍රහකත්වයක් ලැබිලා තියෙන්නේ මේ විෂයට. ඒක ඇත්තට මේ අදාළ අමාත්‍යාංශයට බැරි හින්දා සමහර දේවල් පහසුකම් රජයක් විදියට අපි මැදිහත් වෙනවා අමාත්‍යාංශ විදියට. එහෙනම් යම් පහසුකමක් අපි ඉදිරියේදී ගුරුවරයා වෙනුවෙන් මේ විෂය අපිට ඍජුව සම්බන්ධයක් තියෙන හින්දා අපේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් විදියට මේ විෂයේදී ගුරුවරයා සහ ශිෂ්‍යයා සංවර්ධනය කිරීම අපි ප්‍රතිපත්තියක් විදිහට අමාත්‍යාංශයේ බාරගෙන තමයි මේ වැඩේට අපි අත තියලා තියෙන්නේ. මොකද කවුරු හරි කරන්න ඕනේ මේක. දැන් ඒක නම් මම කිව්වා අවුරුදු 15ක් විතර අපි බලන් හිටියා. අපිටත් ඒකට අවස්ථාවක් තිබ්බේ නැහැ. අපි ඒක දැන් අපේ අමාත්‍යාංශයක් විදිහට අපේ දෙගොල්ලම අමාත්‍යාංශ අතර එකඟතාවයක් ඇති වෙලා තමයි මේ වැඩසටහන ආරම්භ කරේ. දුෂ්කර ගමනක්. නමුත් ඔබ වෙනුවෙන් අපි ඒකට මැදිහත් වීමක් අනිවාර්යෙන් අපේ ලේකම්තුමත් මේ කතාව දන්නවා. අපේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමාත් දන්නවා. මොකද ගුරුවරුන්ම ඉදිරිපත් කරා මේ කතිකාව. මේ අදහස ඉතින් ඒ නිසා ඒ පාසලේ තියෙන निराකරණය කර ගැනීම සඳහා අපි මේක අධ්‍යයනය කරලා යම් තාක් දුරට අපි යන්න බෑ මේකේ මැදට ප්‍රශ්නේ අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න ගියාම ඔබ වෙනුවෙන් අපි අමාත්‍යාංශයක් විදිහට මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා ඔබගේ විෂය සංවර්ධනය වෙනුවෙන් රජයක් විදිහට අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙන මේ වැඩේ. මේ පත්වීම් වල තමයි සර් ගැටලුව තියෙන්නේ. ඒ පත්වීම් වල දෙද්දි තියෙන ප්‍රශ්නයක් දැනට සුදුසුකම් තියෙන අය අදාළ නොමන විෂයන් වලට හිර කරලා තියෙන්නේ. ඒක පුළුවන් නම් කරන්න එක තමයි කරන්න ඕන. අපි එකතු වෙමු. දැන් මේක තුල අපි එකතු වෙලා ජාති ගුරුවරු සියලු දෙනාම අපි මේ සංගත තත්ත්වයෙන් ඉවරනම් පස්සේ මොකද මේ වෙනකොට අපි මේ කතිකාව ඇති කරලා ඒ සඳහා අපි අමාත්‍යාංශ දෙක අතර අවබෝධය ගිවිසුමක් පැත්තට යන්න හිටියේ. නමුත් මේ කොවිඩ් වසංගතයත් එක්ක ඔබත් එක්ක අපිට ඍජු සම්මන්ත්‍රණයකට අපි ඔබ දහසක් වගේ පිරිසක් ඉන්නවනේ. ඒ අපිට කැඳව ගන්න බැරි වුණානේ. අපි ඉදිරියේදී ඒක කැඳවීම කරලා අපේ අමාත්‍යාංශ ලේකම්තුමා හරහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා හරහා අපි මේක අධ්‍යාපන අමාත්‍යාංශ ගරු ඇමතිතුමාන්ලා දෙපළටත් අමාත්‍යාංශ ලේකම්වරුන්ටත් මේක අපි ඔබේ තියෙන ගැටලුත් එක්ක ඔබට යම්කිසි අර වෘත්තිමය භාවය තුල මේ විෂය උගන්වන ගුරුවරුන්ට සහ ඒකෙන් හසුරුවන ලබන ළමයින්ට මොකද මේ විෂයක් විදිහට පාසල තුල ජනප්‍රිය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීම තමයි ඒකේ අර මූලික වැඩපිළිවෙල දායකත්වයක් තමයි ඇත්තටම අපේ අමාත්‍යාංශයක් විදිහට අපි සපයන්නේ. ඒක අපි කැමැත්තෙන්ම කිරීමට බලාපොරොත්තු වෙනවා. අවස්ථාව ලැබුණ ගමන්ම ඒ සඳහා අපි ප්‍රතිපත්තිමය විදිහට අමාත්‍යාංශය මැදිහත් වෙනවා කියන එක පණිවිඩයක් විදිහට ඔබට කියන්න කැමැතියි. ඒ නිසා අපි යම් මේ කතිකාවක් ඇතිගෙන යන් අපි සන්තෝෂ වෙන ඔබ වගේ මෙහිම දැනුවත් භාවයේ ගුරුවරුන් මේ සිටීම ඒ වගේම තමයි ඇත්තටම දැන් අපිට ඔබට වගේම ඒ වෘත්තිමය භාවයේ ලංකාවේ ජනමාධ්‍යවේදියාගේ වෘත්තිමය භාවයේ තාම නැහැනේ. අපි අමාත්‍යාංශයේ මේ වෙනකොට ඒත් වැඩපිළිවෙලක් රැගෙන යනවා මේ වරලත් වෘත්තිකයෙක් බවට පත් කර ගැනීම. ඉතින් මේවත් එක්ක තමයි පාසලේ ගුරුවරයාද ජනමාධ්‍යවේදියාද මෙහිම වටිනාකම සහ ඒ වෘත්තිමය භාවයේ තිබ්බොත් තමයි අර එකක් සිවිල් සමාජයේ ඔය කියන මේ අපි ගොඩනගන්න හදන ජනමාධ්‍ය සංස්කෘතිය තුළ අපිට වෘත්තිමය භාවයක් තියෙන්න බෑ. ඒකත් අපි හදන්න ඕන. ඒකත් දැන් අවුරුදු දශක දෙකක් තිස්සේ සාකච්ඡාවක් විතරයි නෙවෙන්නේ. දැන් සමහර අර අවශ්‍යම කතිකාවන් සහ ඒ ගත යුතු තීන්දුව සමහර වෙලාවෙදී පිටිපස්සට ගිහින් තියෙනවා. මොන හේතුන් මත. මෙවැනි දෙයක් තුළ මේ ගුරුවරු දහස ඉතා වටිනවා. ඒ වගේ මේ ජනමාධ්‍යවේදීන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 7000කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම
ප්‍රධාන ජනමාධ්‍ය ආයතනවල 1500 2007 පිරිසක් මේක එන්නවා. මේක හයියක් නේ. මේකට වෘත්තීය භාවයක් අවශ්‍යයි. තවදුරටත් මේ වෘත්තීය භාවයට එහා ගියපු නිකන් සාමාන්‍යකරණ වීමත් තුළ ජනමාධ්‍ය වේදිකාගේ ගෞරවත්වයට ප්‍රශ්නයක් නේ. ඒ වගේම තමයි ආචාර ධර්ම. සහ මාධ්‍ය වෘත්තීය ගුණාත්මක භාවයේ සමාජීය ගුණාත්මක භාවයේ සහ මාධ්‍ය ගුණාත්මක භාවය වර්ධනය කරන්න නම් මේ දෙපිරිසටම ඒ අවශ්‍යතාවය ඉෂ්ට විය යුතුයි. ඒකේ කතිකාව තමයි අපි මේ නිර්මාණය කරන්න හදන්නේ. අපි බලමු අපි උත්සාහයක් ගමු මේක යම්කිසි හොඳ තැනකට ඇවිල්ලා අපි අපේ වෘත්තීය භාවය වගේම සමාජයේ ගුණාත්මක යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන්නත් මාධ්‍ය වේදිකාගෙන් සහ මාධ්‍ය ආයතන මාධ්‍ය වේදීන් යම් පිටුහලක් වෙනවා දකින්න තමයි අපේ කැමැත්ත. ඒකේ කතිකාවක් විදිහට තමයි අපි මේ වැඩසටහන් කරගෙන යන්නේ. ඒ සඳහා ඔබ වගේ අයගේ උනන්දුව සහ ඒ අර අදහස් ඉදිරිපත් කිරීමත් ඉතාම වැදගත් කර සැලකනවා. තව කවුරු හරි ඉන්නවද? හර්ෂ සර් මම ඉන්දික අනුරාධපුරයෙන්. ඔව් ඉන්දික. සර් මේ මට ඩොක්ටර් මනීෂ්ගෙන් අහගන්න ඕන ඇත්තරම එතුමා හොඳ ප්‍රවේශයක් දුන්නා මාධ්‍ය ආහාරය සමාජය කියලා. එතනදී තියරිටිකල් ෆ්‍රේම්වර්ක් වර්ක් එකක් විදිහට අධිකාරිවාදය එහෙම නැත්නම් හෙජමොනිය කියන concept එක තමයි අද අපිට ගොඩක් බලපාලා තියෙන මේ ආචාර්යතුමනි. එතකොට අපි මේ සමාජ කතිකාවත නිර්මාණය කිරීමේදී ඔබතුමා බොහෝ උදාහරණ ගෙනල්ලා පෑවා. ඇත්තට මේ උදාහරණ ඉතාම සාර්ථකයි. මම හිතන්නේ වර්තමාන පරපුරෙත් අපිට එවැනි උදාහරණ තියෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් රජී වසන්ත වෙල්ගමගේ සිව්මෙලිද කළුගල් මෙතරම් කියන ගීතය. ඒ වගේම ගත්තොත් මෑත භාගයේදී මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ සීගිරි ලන්දකගේ අම්මෙක් කියන කවිපන්තිය වගේ කවිපන්තීන් තුලින් කිසියම් විදිහකට සමාජ කතිකාවතක් ඉස්මතු වෙනවා මේ අධි යථාර්ථවාදයට එරෙහිව. ආචාර්යතුමනි මගේ ප්‍රශ්නය තමයි බොහෝ නිර්මාණ තිබුණත් බොහෝ මාධ්‍ය නිෂ්පාදිතයන් තිබුණත් මේ මාධ්‍ය නිෂ්පාදිතයන් ඇයි සමාජ කතිකාවතකට ලක් නොවන්නේ කියන කාරණය තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔව් බොහොම ස්තුතියි. මම හිතන්නේ මෙහෙමයි දැන් අපිට යම් කිසි කතිකාවකට යන්න අපිට අදහසක් තියෙන්න බෑ. දැන් අපි හිතමුකෝ කාල් මාක්ස් කවුද අයින්ස්ටයින් කවුද කියලා අහලා සාකච්ඡාවකට යන්න බෑ. කාල් මාක්ස් කවුද කියලා දැනගත්තොත් තමයි කාල් මාක්ස් පිළිබඳව සාකච්ඡාවකට යන්න පුළුවන්. දැන් උදාහරණයක් අරගෙන මහින්ද ප්‍රසාද් මස්සිඹුල කියන්නේ කවුද කියලා දන්නේ නැති අය කොච්චර ඉන්නවද? එතකොට එහෙම නැත්නම් සෙන්කොට්ටන් ලිව්වේ කවුද සෙන්කොට්ටන් කතාව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. එතකොට ඒකෙන් පේනවා ඒ කියන්නේ සංකේත පරිභෝජනයක් තමයි අපේ තියෙන්නේ. සංකේත වලට එහා ගිය යථාර්ථය ඒ කියන්නේ අර්ථය පිළිබඳ ලොකු ගැඹුරු අවබෝධයක් නැහැ. දැන් අපිට උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පේනවා අපි දැන් ගීත ඇහුවට එහෙම නැත්නම් ගීතවල තියෙන ඒ අදහස මොකක්ද? දැන් අපි හිතුවොත් එහෙම උදාහරණයක් ඇටියට ලෙන්චිනා මගේ කියන ගීතය ගත්තත් එහෙම නැත්නම් තවත් ආකාරයකට මේ මොන හරි රත්නශ්‍රීගේ හරි එහෙම නැත්නම් මොන හරි ගීතයක් ගත්තොත් අපිට ඒ ගීතය යම්කිසි ආකාරයකට විශ්ලේෂණාත්මකව අවබෝධ කරගන්න පුළුවන් මේ ක්‍රිටිකල් තින්කින් එක. ඉතින් ඒක අපි ඇත්තටම කියනවා නම් වර්තමාන පරම්පරාවේ නැහැ කියලා මම කියනවා නෙමෙයි ලොකු චෝදනාවක් තියෙනවා. මොකද හේතුව දැන් දරුවාට ඉගෙන ගන්න දෙන්නේ අපි දරුවාට අපි උගන්වනවා. දැන් ඒක පාසලේ නම් නොතිබුණාට කමන්නේ විශ්වවිද්‍යාලවලත් ওই ප්‍රශ්නේ තියෙනවා කියලා අපේ ජ්‍යෙෂ්ඨ ගුරුවරු සමහර අය කියනවා. මොකද හේතුව මෙයාට යම් ආකාරයකට යම් දෙයක් ග්‍රහණය කරගන්න බැහැ කියන එක. එතකොට තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද හේතුව දැන් අපි නිකම්ම මේ ගීත පිළිබඳව මේ සිනමාව පිළිබඳව අපිට යමක් කියලා දෙන්න බෑ. ඒ පසුබිම දන්නේ නැත්තම්. මොකද හේතුව අනිවාර්යෙන් අපි හිතමුකෝ ධර්මසිරි බණ්ඩාරනායකයන් ඇයි වියලි කලාපේ තෝරගන්නේ චිත්‍රපටි සඳහා? මොකද්ද වියලි කලාපේ තියෙන විශේෂත්වය? වියලි කලාපේ තියෙන පෞල් පද්ධතිය මොනවද? හරි ඒක තුළින් ඔහු මොනවද කියන්න උත්සාහ කරන්නේ? මොකද වියලි කලාපේ ඉන්න මිනිසුන්ගේ ආහාර රටාව, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය. එතකොට මේ වගේ ගැඹුරු ව්‍යුහයක් පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. ඒකට හේතුව තමයි අපි මේ මට්ටමට ගිහින් නැහැ. මොකද හේතුව දැන් බැලුවොත් එහෙම අපේ තියෙන්නේ නිකන් මතු පිට ස්පර්ශ කරන අධ්‍යාපන ක්‍රමයක් නෙදින් දැන් වැඩිපුරම. දැන් අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම හැමදේම ටික අපි කරන් යනවා. නමුත් එකක් පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. දැන් උදාහරණ අපි ගමුත් එහෙම දැන් අශෝක හඳගම ගමුක අපි. දැන් මම හැම වෙලේම ගන්න උදාහරණයක් තමයි අශෝක හඳගමයි ජැක්සන් ඇන්තනි මහත්තයයි අපේ මනෝරත්නයයි.
දැන් මනෝරත්නයන් බිහි වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න තියෙන ඒ තියෙන පසුබිම, ඒ තියෙන පාරම්පරිකත්වය, ඒ තියෙන උපසංස්කෘතියත් එක්ක. දැන් ජැක්සන් ඇන්තනි බිහි වෙන්නේ කොළඹින්. ඒතර කොළඹ තියෙන්නේ වෙනම සංස්කෘතියක්. එතන තියෙන්නේ කෙලින්ම රාජ්‍ය විරෝධීත් නෙමෙයි, බොහොම ලිබරල් නිදහස් චින්තනයේ තියෙන රජයට සමහරට පක්ෂපාතී දේශපාලන ගුරුකුලයක් තියෙන කණ්ඩායමකින්. එතකොට හඳගමයන් බිහි වෙන්නේ කරන්නේ ගණිතය. හැබැයි ආර්ථික විද්‍යාව සම්බන්ධ රස්සාවක් කරන්නේ. නමුත් මාක්ස්වාදයට සම්බන්ධ කලාවට සම්බන්ධ වෙන්නේ. හිතා ගන්න බෑ. එතකොට ඒකට කැලණිය විශ්වවිද්‍යාලයෙන් යම් බලපෑමක් එනවද කියලා අපි හිතනවා. එතකොට ඒකෙන් පේනවා අර යම් අපි පසුබිමේ පදනමේ තියෙන දේ තමයි නිර්මාණයක් බවට පත් වෙනන්නේ. පසුබිම පදනම හැදුවොත් මට හිතෙනවා දැන් උදාහරණයක් බලන්න මම දන්නේ මම වැරදි වෙන්න පුළුවන්. මට හිතෙනවා හර්ෂ මහත්තයා මේ කන්නංගරයන්ගේ මේ මධ්‍ය මහාවිද්‍යාල ටික. මේ මිශ්‍ර පාසල් ඒවා හැදුවේ දැන් තෙලිජ්ජවෙල පොරමඩුල්ල හේනෙගම අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලය වලල නුගවෙල ඔව් දැන් ওই හැම පාසලකම අමුතු පෞරුෂය බිහි වුණා කියලා මට නිකන් දැනෙනවා. මගේ උපකල්පනය වැරදි වෙන්න පුළුවන්. ඒකේ ඉන්න අයගේ මිශ්‍ර ගතිගුණ, එතකොට සමබරතාවය, කලා නිර්මාණය, විශ්වවිද්‍යාලවල වුන් ලබන නායකත්වය. එතකොට පාසල හරියට හැදුනොත්, පාසල ඇතුලේ නියම සමාජ නියෝජනයක් සිද්ධ වෙනවා නම්, එතකොට මම හිතනවා දැන් අපි බැලුවොත් මේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයෙන් බිහි වෙච්ච අය, අනිත් එක දැන් වියලි කලාපෙන් බිහි වෙච්ච අය, දැන් සයිමන් නාව ගත්තේ මොකක්ද? ඔව්. එතකොට දැන් ඒ භෞතික පරිසරයයි භෞතික පරිසරයත් එක්ක ගොඩනැගෙන සංස්කෘතියයි. එතකොට මේ දැන් අපි කියන්නේ දැන් ඊයේ පෙරදා මට මේ නදීක ගුරුගේ කතා කරලා බලන්නකො. ඔහු දැන් නූතන පරම්පරාවේ ඉන්න සංගීතය අමුතු විදිහට විශ්ලේෂණය කරන පුද්ගලයෙක්නේ. එතකොට දැන් ඔහු බිහි වෙන්නෙත් ඒ විදිහටමනේ. එතකොට අපිට කියන්න බෑනේ වර්තමාන පරම්පරාවේ දක්ෂයෝ නෑ කියලා. නේද? එතකොට ඒකෙන් පේනවා අපි ඒ පසුබිම පදනම තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සල්ලාම අර රේල් පාර දාලා ඉන්න එපා කෝච්චියට යන්න. අපි කෝච්චිය අරන් යන්න හදනවා රේල් පාර නැතුව. ඉතින් එහෙම කරොත් මට හිතෙනවා මගේ උත්තරේ සාධාරණද මන් දන්නේ අපිට යම් තැනකට එන්න පුළුවන් ඒ කියලා මට හිතෙනවා. ඉන්දික හර්ෂ සර් කවුරු හරි ඉන්නවද? හර්ෂ සර් මේ දැන් අපි ළමයින්ට උගන්වනවා මාධ්‍ය හා දෛනික භාවිතය කියනකොට නූතන ලෝකයේ මේ පසුගිය සියවසේ ලෝකේ විශ්වීය යෞවනයන්ට මාධ්‍යයෙන් සිද්ධ වෙච්ච අහිතකරම දේ තමයි ක්ෂණික ආහාර පුරුද්ද කියලා. එතකොට මට දැනගන්න පුළුවන් ආචාර්යතුමනි ඔබතුමාගේ සමාජ විද්‍යාත්මක විග්‍රහය අනුව දෘෂ්ටි කෝණය අනුව අද වෙනකොට මේකේ தත්ත්වය මොකද්ද, මේක අලුත් වෙලාද කොහොමද කියන කාරණාව. කියන්නේ ක්ෂණික ආහාර පුරුද්දෙන් මාධ්‍ය තව අලුත් දෙයකට මාරු වෙලාද කියන කාරණාව. මේක ඇත්තම කියනවා නම් මේකට සමාජ විද්‍යාවේ සංකල්පයක් තියෙනවා මේ මැක්ඩොනාල්ඩ් කරණය කියලා. මැක්ඩොනාල්ඩ් කරණය කියලා සංකල්පයක් තියෙනවා. ඕක ඇමරිකාවෙන් තමයි පටන් ගත්තේ. දැන් උදාහරණයක් බැලුවොත් එහෙම මිනිස්යාගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඔහුගේ දේවලුත් එක්ක මේක ඇති කරා කියන්නේ මේකට පැහැදිලිවම බාහිර බලපෑමක් එක තමයි ඇති වෙන්නේ. ඉතින් තාමත් මං හිතන්නේ ඒ දෙසට වැඩිපුර යනවා මිසක් ඒකෙන් බැහැරවීමක් නැහැ. දැන් අපි බැලුවොත් එහෙම ලංකාවේ අද වෙනකොට මේ අපි කියන්නේ අපි භාණ්ඩ සේවා පරිභෝජනය කරනවා වෙනුවට සංකේතනේ පරිභෝජනය කරන්නේ. ඒ කියන්නේ අපි ඇත්තම පුරුදු වෙලා තියෙන්නේ මං හිතන්නේ සේවා හෝ භාණ්ඩ නෙමෙයි. දැන් අපි සරලව ගත්තොත් එහෙම දැන් අපි නමක් පතක් පාවිච්චි කරලා කමන්නේ නැහැ. දැන් ඔඩෙල් එකෙන් ගන්නවද, හමීඩියාස් එකෙන් ෂර්ට් එකක් ගන්නවද, එහෙම නැත්නම් තිලක වර්ධනයකට යනවද, CIB එකට යනවද? එතකොට මේ හතරම මේ හර්ෂ මහත්තයා මේ හතරම සංකේත හතරක්. එතකොට මේ සංකේත පිටිපස්සේ තියෙනවා යම් වටිනාකමක්. ඒ අනිත් පැත්තෙන් ගත්තොත් එම අපි දරු ප්‍රසූතියට ගමේ රජේ රෝහලට යනවද, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නවලෝකයට යනවද, නයින් වෙල්ස් යනවද, එහෙම නැත්නම් සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් යනවද කියලා මිනිස්සු ඉන්නවා. ඒ වගේ තමයි අද බැලුවොත් එහෙම දැන් වැඩි ඕනේ නැහැ. ඉස්සර හර්ෂ මහත්තයා අපේ ගම්වල වෙඩින් එකක් තිබ්බහම මිනිස්සු නැන්දලා මාමලා කට්ටිය එකතු වෙලා බොහොම කෑම ටිකක් හදනවා, පෝරුව හදනවා. එතකොට සමහරලාට අරක්කුත් පෙරා ගන්නවා. එතකොට එහෙම සරල උත්සවයක් තිබුණේ. දැන් අද බලන්නකෝ. අද වෙඩින් කාඩ් එකේ ඉඳලා එතකොට කෑම ටික, හොටෙල් එක, ඊට පස්සේ ප්‍රී ෂූට් එක, ඔව් ප්‍රී ෂූට් එක, ෆොටෝ ටික අරවා මේ ඔක්කොම සංකේතනේ. එතකොට අර්ථය පොඩි දෙන්නෙක්ගේ ජීවිත පැවැත්ම සඳහා, එයාලා සතුටු වීම සඳහා, ආදරයේ ලිංගිකත්වයේ ස්ථාවර කර ගැනීම සඳහා ලොකු උත්සවයක්. එතකොට මේක තියෙන්නේ කෑම වල විතරක් නෙමෙයි.
මේ සංකේත පරිභෝජනවාදය කියන එක අපේ ජීවිතේ පුරාම තියෙනවා. දැන් වැඩි උදාහරණයක් ගන්න ඕනේ නැහැ. අපි බැලුවොත් එහෙම ලංකාවේ මිනිස්සු ගොඩක් දුරට දුප්පත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ සංකේත පරිභෝජනය. දැන් තමුන්ට ඉන්න හිටින්න පොඩි ගයක් හදාගන්න නැහැ. ලොකුවට ගයක් හදා ගන්නවා. ඒකට ටයිල් අල්ලලා බාත්රූම් එක හදවට අර මහත්තයා බාත්රූම් එක පාවිච්චි කරන්නේ නැහැ ඒක. ඒක වෙන එළිය එකක් තියෙනවා පාවිච්චි කරන්න. කුස්සියක් පාවිච්චි කරන්නේ නැහැ. වෙනම එකක් උයන්න තැනක් තියෙනවා. වාහනේ තිබ්බට වාහනේ පාවිච්චි කරන්නේ නැහැ. එතකොට හේතුව තමයි අපි ඇත්තම කියනවා නම් අපේ ආශාවන් සඳහා තමයි ජීවිතය හදන්නේ. අවශ්‍යතාවයන් සඳහා නෙමෙයි. අවශ්‍යතාවය මොන හරි කන්න එකනේ. නමුත් අපි හිතමුකෝ කොහේ හරි තැනකින් පීසා එකක් ගෙන්නගෙන කන එක. KFC එකට ගිහිල්ලා කන එක. බර්ත්ඩේ පාටි එකකට කොහේ හරි යන්නේ එක. එතකොට ඒ මට්ටමට අපේ ඔළුව හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මරුණත් එහෙමනේ ඉස්සර මල ගෙදරක් වුණාම කොහෙන් හරි මාළු කෑල්ලක් ගෙනල්ලා මඤ්ඤොක් කොටියක් තම්බලා උයලා දෙනවනේ මිනිස්සුන්ට. දැන් එහෙම නෙවෙයි බුෆේනේ තියෙන්නේ. Nescafe මැෂින් එකක් නැත්තම් දුප්පත් ගෙදරක වුණත් මල ගෙදරක් නැහැ. ඒත් අපි ආපහු දැන් මේ පෞගේ කාලේ පරණ පුරුද්දට ගියා. නමුත් ඒකින් පේනවා මේක මේ සංකේත පරිභෝජනය පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට මේ සංකේත ඇතුලේ මිනිස්සු උත්සාහ කරනවා යම් දේවල් තමුන්ට ලබා ගන්න. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ගෙදරක ලොකු ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ ෆ්‍රිජ් එකට ලක්ෂ එකමාරක් විතර වියදම් කරලා මාසෙට රුපියල් 1000ක් විතර විදුලි බිල ගෙවනවා. හැබැයි ඇතුලේ මොකුත් නැහැ. අන්න ඒ වගේ තමයි. එතකොට මේ සෙනිකාහාර කියන එකත් ඒ සමස්ත සංකේත පරිභෝජන රැල්ලේ එක ක්‍රියාදාමයක් කියලායි මට හිතෙන්නේ. හරි ඉන්දික මං හිතන්නේ අද අපේ කාලය දෙකට ආසන්න කාලයක් ගත වෙලා තියෙන බොහොම සතුටුයි. මං හිතන්නේ මේ අපේ ඔය සාකච්ඡාවට මමත් හරි කැමතියි. තව තියෙනවද මොකක් හරි අහන්න කෙටියෙන් සර් දැන් මේ අර තව වෙලඳැන්වීමක් තියෙනවා කැෂ මෝටින් ශනික කැරපොත්තන් නාශක වෙලඳැන්වීම. ඒ තුල පිරිමියා කැරපොත්තව දකින්නකොට ටක් ගාලා කකුල් දෙක උඩ ගන්නවා වයිෆ් ඇවිල්ලා hina වෙලා තමයි අර කැරපොත්තන් නාශකේ සතාට ස්ප්‍රේ කරන්නේ. දැන් මේක සිංහල බෞද්ධ රටක් කියනවනේ. දැන් මේකේ අපේ ආණ්ඩු ප්‍රවස්ථාවෙනුත් බෞද්ධ ධර්මයේ මුල් දැන කියලා තියෙනවා. පාණාතිපාතා වේරමණී බොහොම hina වෙලා කඩනවා. මේ තුලත් මම දකිනවා මේ සදාචාරයට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන එක. ඉතින් මේ සම්බන්ධව එහෙම ඇත්තටම ඔව් දැන් ඔයා කියනවා වෙලන්දැන්වීම් කීපයක් තියෙනවා. නමුත් අර සර් කිව්වා විදිහට මම පොඩ්ඩක් සර් සමාවෙන්න මම පොඩ්ඩක් වචනයක් කියන්න. මෙහෙම දැන් අර සිවිල් සමාජය තුළ මේ වගේ දේවල් ලෝකේ බොහෝ රටවල් වල කියන්නේ ජනමාධ්‍ය හැම ආයතනයකටම දැන්වීම් කරන පිළිබඳ ආචාර ධර්ම පද්ධතියක් තියෙන එක ඔබ දන්නවනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සියලු දෙනාම දන්නවා විශේෂ හොඳට දන්න හින්දා හැම ආයතනයකටම තියෙන ආචාර ධර්ම පද්ධතිය. දැන්වීම් කරන විවිධ ඒ කියන්නේ අපේ ওই පොදු ආචාර ධර්ම පද්ධතියට අමතරව තියෙන ආචාර ධර්ම පද්ධති දැන්වීම් කරන සම්බන්ධ. ඉතින් ඒ වගේ වුණාට අර සංවාදයට ලක් කිරීමේදී යම් කිසි විදිහකින් බොහෝ ලෝකේ සමහර රටවල ඒ වගේ දැන්වීම් වෙනකොට ඒ සමාජ කතිකාව තුළ සමහර දේවල් නතර කරගෙන තියෙනවා. හැබැයි අපි දැන් මෙහෙම කතා කරාට ඒක යම් කිසි තැනකට ගන්න ඒ සංවාදේ. ඉතින් ඒ වගේ දැන්වීම් කීපයක් තියෙනවා. ඔබ කීපක හරියට හරි කියන්නේ අර ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ නෙමෙයි එතන තියෙනවා මේ යම් කිසි ඊට ඒ කියන්නේ අර කියන්නේ හැම වෙලේම අර ආගමික සංස්කෘතික පසුබිම කියන එක අපි ගන්න ඕන තමයි ඊට එහා ගියපු මේ සමාජ මේ ප්‍රශ්නිකුත් ඒක ඇතුළේ තියෙන ප්‍රස්තුතයක්. ඉතින් මේවා අපි ඇත්තටම අර පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්ද? ඔව් සර් කියන්න. මම දැන් කිව්වේ මෙහෙමයි අපේ සාමාන්‍යයෙන් සමාජය ගත්තාම සාමාන්‍ය සමාජය තුළ ලොකු මීට වඩා ඉතින් මේ ලොකු අපරාධ වෙනවනේ. ලංකාවේ පහුගිය අවුරුදු 35ට අලි 7000ක් විතර මරලා තියෙනවනේ. අලි 7000ක් මරලා තියෙනවා. දවසට ගබ්සා කිරීම 1000ක් විතර වෙනවා කියලා කියනවා. දික්කසාද වීම බර ගාණක් සිද්ධ වෙනවා. එතකොට ළමා අපචාර මේ අවුරුද්ද විතරක් මේව කරලා තියෙනවා. මේ පැමිණිලි තියෙනවා 5000ක් විතර. එතකොට ඊට අමතරව තියෙනවා මේ ගොඩක් ප්‍රශ්න එහෙම තියෙද්දි ඉතින් සමාජයටත් යම් වගකීමක් තියෙනවා. ඒකට අපි කැරපොත්තෙකුට මේක කරන එක අපිට ඊට වඩා හිතන්නකො සාමාන්‍යයෙන් අලි 5000 7000ක් විතර මරනවා නම් එතකොට ඒක කැරපොත්තා වගේ නෙමෙයි විශාල සතෙක් නිකන් හැප්පිලා මැරෙන්නේ නැහැනේ. ඒතකොට ඒ නිසා සමාජය තුලත් යම් දැන් උදාහරණයක් අරගෙන ගත්තොත් එහෙනම් සමාජයේ අපේ මිනිමැරුම් ස්ත්‍රී දූෂණ එතකොට මාධ්‍යයට විතරක් අපි ඇඟිලි දික් කරන්නත් බෑ සමහර වෙලාවට. මොකද සමාජයත් ඒ මට්ටමට හැදෙන්න ඕන. හර්ෂ සර් මේ හෙලෝ සර් තව ටිකක් මම කැමති එක ඔබතුමා පැහැදිලි කරනවා නම් සමා වෙන්න. මටද කිව්වේ? ඔව් සර්. ඔව් දැන් මම කියන්නේ මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම අපේ සිවිල් සමාජය තුළ දැන් අපි තව ඇඩ් එකක් යනවා දැකලා දිනවල දඩයන් බට්ට කියලා.
අහලා තියෙන දඩයම් බට්ටා කියලා. ඒ කියන්නේ දඩමස් කන්න ආසයි. හැබැයි කාණයක ප්‍රසිද්ධිය කරන්න බැරි හින්දා දඩයම් කෑම සහිත දෙයක් තියෙනවා කියලා එකකින් අඟවනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා සාමාන්‍ය සමාජය තුලත් අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. එතකොට එකක් තමයි මාධ්‍ය එක පැත්තකින් සමාජය පාලනය කරනවා, අනිත් පැත්තෙන් සමාජය තුල තියෙන දේවල් මාධ්‍ය පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් අපි මාධ්‍යයට පමණක්ම ඇඟිල්ල දික් කරන්න බෑ. ලංකාවේ දවසකට සිදුවෙන අපගාමී චර්යා, අපරාධ, වැරදි ක්‍රියාවන් එතකොට ඔය ඔක්කොම වෙනවනේ. එතකොට එහෙම වෙනකොට මාධ්‍ය ඒ වගේ ටිකක් අරන් පෙන්නනවා. ඉතින් අනිත් පැත්තෙන් මාධ්‍යයටත් පුළුවන් ඒවා අවම කරගන්න ඒ වාර්තා කරන දේ. මොකද මාධ්‍යයේ තියෙන වැරද්ද තමයි මම කියන්නේ ඇයි අපරාධයක් මිනිස්සෙක් කරන්නේ කියන එක නෙමෙයි කියන්නේ කොහොමද කරේ? කොයි විදිහටද කරේ? දැන් අපි දැක්ක එක පාලක් මතක ඇති අපේ හර්ෂ මහත්තයාට ඔය කඩවත ඉනෝකගේ සිද්ධිය. සදීප ලක්ෂාන් රත්නපුර. එතකොට කාකදුවේ රීටා ජෝන් රීටා මේවා ප්‍රසිද්ධ සිදුවීම්. එතකොට දැන් ගල්ගමේ මේ දලපූට්ටුව ගැන දැන් කවුද කතා කරන්නේ? එතකොට අර කළු දිවිය ගැන දැන් කවුද කතා කරන්නේ? එතකොට ඒ වගේ ඒ කාලයකට ගේනවා. නමුත් ඒ සාකච්ඡාව දිගටම ගෙනියනවා. ඔව් පැහැදිලිම. ඉතින් සමාජයටත් එහෙම ඕනකමක් තියෙන්න ඕන. අපි ඉතින් හුදෙක්ම අපි සමාජයේ පුරාවටම වැරදි කරගෙන මාධ්‍යයට පමණක් ඇඟිල්ල දික් කරන්නත් බෑ. එතකොට දෙකේම යම් කිසි සමබරතාවයක් තියෙනවා. ওই දෙකම ගොඩ දාන්න පුළුවන් කෙනා තමයි ගුරුවරයා මම හිතන්නේ. අපිට කාල වේලාව ගිහිල්ලා නේ අපිට. ඒක තමයි මම හිතන්නේ මේ බොහොම සතුටුයි සිවිල් සමාජයේ බලවත් වීම. ඒ කියන්නේ පුරවැසි සවිඥානිකත්වය පුළුවන් තරම් මේ වර්ධනය කරගන්න වර්ධනය විය යුතුයි. ඒ කියන්නේ දැන් ජනමාධ්‍ය සමාජ හෝ පාසල හෝ ප්‍රජාව Taman ජීවත් වෙන ප්‍රජාවත් එක්ක ප්‍රතිචාර දක්වන්න ඕනේ. එතකොට ඒ කියන්නේ එහෙම නැත්නම් අර අධියථාර්ථවාදී අපි කොටස්කාර වෙනවා මාධ්‍ය තුල මවන පරිසරේ. ඉතින් ඒ නිසා ඒක අධියථාර්ථවාදී තේරුම් ගන්න නම් අපේ පුද්ගල සවිඥානිකත්වය පුද්ගලයා විඥානික වශයෙන් ඉතාම හොඳ තැනකට යන්න ඕනේ. ඒක ලේසියෙන් කරන්න බෑ. අද ලොකු ග්‍රහණයක් කළා තියෙනවානේ. එහෙනම් මේ සබුද්ධික භාවය ඇති වෙන්න නම් ඒ දන්න මිනිස්සුන්ව මේ කියන්නේ මේ පිළිබඳව උනන්දු වෙන්න ඕන. සමාජයේ උදාසීන වෙලා ඔය අර සර් කිව්ව විදිහටම මේ අපි මේ උදාසීන නොකරන සමාජයක් තමයි නිර්මාණය කරගන්න ඕනේ. මේ ඒ සමාජයක් තමයි පුරවැසියන් දැනුවත් වෙන්නේ. ඒ සඳහා හැම වෙලේම ඔබට ප්‍රතිචාර දැක්වීම සඳහා පුරවැසියෙක් විදිහට තියෙන අයිතිය හැම වෙලේම ප්‍රයෝජනෙට ගන්න ඕන. ඒ නිසා එහෙම වුණොත් තමයි අර සියලු සමාජ සංස්ථා නිවැරදි වෙන්නේ. ජනමාධ්‍ය සංස්ථාවක්නේ. ඒ සංස්ථාව නිවැරදි කිරීමට පුද්ගලයා සවිඥානික වුණොත් ඒ අධියථාර්ථවාදී අර ඕනෑමට වඩා වක් කරන්නේ නැහැ. එතෙන්දී පුරවැසියා බලවත් වෙන එහෙම නොදන්නා විද්‍යාශීලී උදාසීන සමාජයකට ලේසි සමාජයේ ඔය කියන දේවල් තව දුරටත් මේ පරිහරණය කරන්න. එහෙමනම් මේ සියලු දෙනාටම බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මහේෂ් මොහොමඩ් මැතිතුමාට. එතුමාගේ කාලය ඉතාමත්ම හරබර ඇත්තෙන්ම කතා කළ යුතු දෙයක් තමයි ජනමාධ්‍ය සමාජ විද්‍යාව. ඒකයි අපි මේ තුමාට විශේෂ දේශනයක් විදිහට ආරාධනා කරේ. අපි තවත් කැමැති ඔබතුමත් එක්ක මේ දේශනය මාලාවක් යන නිසා තව දවසක අපි සම්බන්ධ වෙලා අපි කතා කරමු. ඒ වගේම ආචාර්යවරුනි ඔබටත් බොහොම ස්තුතියි. ඔබගේ ශාස්ත්‍රීය සහ ඔබගේ වෘත්තිමය භාවය තුළ ඔබ අපිත් එක්ක මෙහෙම සංවාද ඇති කර ගැනීම අපිට ලොකු සතුටක්. අපේ විෂයත් එක්ක ඉන්න දැනුවත් භාවයෙන් ඉන්න වෘත්තිකයන් පිරිසක් විදිහට ඒක අපිට ලොකු ප්‍රතිචාරයක්, අපිට උත්තේජනයක්. ඒ සඳහා තවත් ඔබ මේ ඉඩකඩ මේ ප්‍රයෝජනෙ ගන්න කියන එක තමයි ආරාධනා කරන්නේ. මොකද මේක ශාස්ත්‍රීය කටයුත්තක්. මේ අපේ සංවාදය අපි දෙගොල්ල අතර අවුරුදු 20කට කාලයක් තුළ තිබුණ නැති නිසා තමයි අපි මේක ආරම්භ කරේ. ඒ නිසා මම තවදුරටත් ආරාධනා කරන්නේ මේකට සම්බන්ධ වෙන්න. මේ වගේ මේ පැය ඔබට මේ අපිත් එක්ක සම්බන්ධ වෙන එක කියන්නේ ඒක ගොඩක් සමාජ ප්‍රයෝජනයක් කතිකාවක් බවට පත් වෙයි. ඒ නිසා මේක ප්‍රයෝජනයක් ගන්න. ඒ සඳහා ඔබටත් මම ස්තුතිවන්ත වෙනවා මේ තියෙන ප්‍රශ්න මේ ගැටලුත් එක්ක මේ පැය හරි අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. සර් ඔබට මම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් කියනවා බොහොම ස්තුතියි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඔයාලගේ නිලධාරී මහතුරුන්ටත් ඔබතුමාටත් විශේෂයෙන්ම අපිට මේක සම්බන්ධ වෙච්ච හැමෝටම. මොකද මේකේ සහභාගීත්වය හිටියේ නැත්තම් මේ වැඩසටහන අපිට වැඩක් වෙන්නේම නැහැ. ඒ නිසා විශේෂයෙන් ඔයාලට ස්තුතිවන්ත වෙනවා. අපිත් නැවත දවසක් හම්බෙමු. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.